හරි අයිබෝන් හැමෝටම මාව ඇහෙනවද ඔයාලට? චුට්ටක් කියන්න ඇහෙනවද කියලා? ඇහෙනවනේ. හරි. අපි පටන් ගමු. ඉතලාම පොඩ්ඩක් කියලා දෙන්න මේක ඊයේ ක්ලාස් එකේ කරපු දෙයක්. ඔයාලට මතකද මේ ෆස්ට් ඕඩර් කයිනටික්, සීරෝ ඕඩර් කයිනටික් කියලා අපි මෙටබොලිසම් කයිනටික් ඔෆ් මෙටබොලිසම් කියන කතාව කරේ. මේකෙදි මතකද ඔයාලට මේ ෆස්ට් ඕඩර් එකේ කතරෝල් කියලාවක් ගෙනින් කියලා ෆස්ට් ඕඩර් එක ලෝ ඩෝස් එකකදී තමයි පරිවර්තීය වේගයේ කොටසක් විඳිරන්නේ. හයි ඩෝස් එකකදී සීරෝ ඕඩර් කිව්වා. ඒ කියන්නේ ඒකෙදී පරිවර්තීය වේගයේ නියතයි. ඒ කියන්නේ එන්සයිම් අණු ගාන සම්ප්‍රයුක්ත වෙනවා. මෙතනදී අසම්ප්‍රයුක්තයි. වෙනස්කම් ඇහැවුවොත් එහෙම මොනවද දෙන්නේ කියලා මම කිව්වා. මේකෙදී ෆස්ට් ඕඩර් එකේදී constant fraction එකක් තමයි metabolites per unit time. ඒකේ කාලෙකදී කොටසක් විඳවට්ටන්නේ. මෙතනදී constant amount එකක්. ඒකේ කාලෙකදී ස්ථිර ප්‍රමාණයක්. මේකේ depend on dose. මේක dose එක වැඩි කරලා යන්න පරිවර්තීය වේගය වැඩි වෙනවා. මෙතනදී කොච්චර වැඩි කරත් එක්තරා සීමාවකින් එහාට වැඩි වෙන්නේ independent on dose. ඊට පස්සේ එන්සයිම අණු unsaturated අසම්ප්‍රයුක්තයි. මෙතනදී සම්ප්‍රයුක්තයි. ඕක තමයි kinetic of metabolism. අද අපි කතා කරන්න යන්නේ ගිය සතියේ අපි කතා කරා diuretic පාඩම. ඒකේ මම හිතන්නේ ඔක්කොම ඉවර කළා. අද අපිට තියෙන්නේ අලුත් පාඩමක් පටන් ගන්න ෆාමසිටික්ස් වල. ඒ තමයි sustained release dosage form. හරි? SR dosage form. right. එහෙනම් අපි බලමු SR dosage form එක කියන්නේ මොකක්ද කියලා. sustained release dosage form. Sustained release dosage form. මේක තමයි අපිට අද තියෙන පාඩම. ඉතින් බලමු අපි sustained release කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ඩ්‍රග් එකක් ගත්තාම ඒ ඩ්‍රග් එක ඔයාලා දන්නවා සමහර ඒවා පැය 4යි ක්‍රියාත්මක වෙන්නේ. ඇක්ෂන් එක දෙන්නේ පැය 4යි. සමහර ඒවා තියෙනවා පැය 6යි. සමහර ඒවා පැය 8යි. සමහර ඒවා පැය 12යි. කොහොමම මේ අඩු කාලයක් තමයි ඇක්ෂන් එක දෙන්නේ. sustained release කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපිට මෙහෙම කාලයක් එක්ක මේ විදිහට පොඩිවට රස්තාරයක් වෙනදොත් හරි මෙතෙන්දි දානවා drug එකේ concentration එක in blood. හරි ලේබල් වල තියෙන සාන්ද්‍රණය. හරිද? මෙතෙන්ද ගත්තොත් එහෙම කාලය time. හරි මේකේ පොඩි දෙයක් තියෙනවා. සාමාන්‍ය ඩ්‍රග් එකකින් වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මතකද මේක නේද? මේ විදිහට ඩ්‍රග් එක උපරිම වගේකට ගිහිල්ලා ඒක ටික ටික අඩු වෙලා පරිවර්තනයෙන්ද අඩු වෙලා ඇඟෙන් ඉවත් කරලා යනවා. මේක සාමාන්‍යයෙන් duration of drug action කියන අපි onset of action එකයි හරි termination of drug action කියන තැනයි අතර පාරතර වෙන්නේ. හරි T1 to T2. මේක තමයි duration of drug action. එතකොට මතක තියාගන්නවා මේකෙදි drug එක action එකේ කාල සීමාව සමහර විට පැය 6ක් වෙන්න පුළුවන්. එක්ක පැය 4ක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක්ට patient කෙනෙක්ට මෙහෙම මේ වගේ බෙහෙතක් දවසකට පැය 4 පාරක් ගන්න වෙනවා. නේද? පැය 6ක් action එක 4 පාරක්. පැය 8ක් දෙන එක දවසට 3 පාරක් ගන්නවා. පැය 12ක් නම් action එක දවසට 2 පාරක්. මේක දෙදාට නැවත බෙහෙත පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? දෙදාට මේක මේ patient compliance. ඒ කියන්නේ දෙදා බෙහෙත ගන්න තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනවා. හේතුව තමයි මේ වගේ ඩ්‍රග් එකක් කීප විටක්ම දවසකට බොන්න වෙනවා. දැන් මේක බොන බෙහෙතක් නම් කමන්න සමහර ඒවා තියෙනවා විදින බෙහෙත ඉන්ජෙක්ෂන් මේ වගේ තමයි ඇක්ෂන් එක එන්නේ.
හරි කියන්නේ කාලාන්තර ඇක්ෂන් එකේ කාල සීමාව හරියට කෙටි. උදාහරණයක් පෙනිසිලින්. ඔයාලට මතක ඇති පෙනිසිලින් කාණ්ඩයේ ඖෂධ නිතර විදින්න ගියපු හින්දා තමයි එයාලට වෙන්නේ පේන් එක වැඩි. ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට නිතර කටුවක් අයිනකොට අනින වාර ගන්න වැඩි. ඕක නිසා මිනිස්සු බැලුවා මේ ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරන්න. මොකද මේ ඇක්ෂන් එක දෙන කාල සීමාවයි ලේවල තියෙන සාන්ද්‍රණය තෙරපියුටික් වින්ඩෝ එකේ තියෙන සාන්ද්‍රණයයි පවත්ත ගන්න ක්‍රමයක් කොහොමද? කියන්නේ මේක වැඩි කිරීම සහ මේක පවත්වා ගන්න කොහොමද? ඒ කියන්නේ ඩ්‍රග් එකේ ඩියුරේෂන් එක වැඩි කරනවා. ඒ වගේම තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ තියෙන කන්සන්ට්‍රේෂන් එක මේන්ටේන් කරන්න යන්න ඕන ටික කාලයක්. ඔන්න ඔක තමයි සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් වල ක්‍රියාකාරීත්වය. එතකොට සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එක කොහොමද අපි හදන්නේ කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. විවිධ ක්‍රම වලට හදනවා. හරි. සස්ටේන් රිලීස් කියන්නේ එතකොට තිරසාරව ඩ්‍රග් එකක් නිදහස් වෙන එක. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේ කියන අවස්ථාව හරි මේ අවස්ථාව මේක ටොක්සික් ලෙවල් එක හරි ටොක්සික් ලෙවල් එක මේ වගේ සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එක දුන්නා මෙහෙම ඇවිල්ලා කොහොම යන්නේ නැහැ. හරි. ඒ වගේ එකක් දුන්නාම වෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. මෙහෙම ගිහිල්ලා මෙහෙම මේක ඇතුලේ මේන්ටේන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේන්ටේන් වෙනවා. ඒ කියන්නේ තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ මොකද වෙන්නේ? මෙයා මේ විදිහට මේන්ටේන් වෙලා අවසානයේදී ඉවත් වෙලා යනවා ඇඟේ. හරි? ඉවත් වෙලා යනවා. ඒ කියන්නේ මතක තියාගන්න යම් කිසි ඩ්‍රග් එකක් SR කරන්න නම් නැත්නම් සස්ටේන් රිලීස් කරන්න නම් මොනවා කරන්න ඕනද? මෙන්න මේ විදිහේ දෙයක් කරන්න ඕනේ. එතකොට ඇක්ෂන් එක දෙන කාල සීමාව ප්‍රොලෝග්. හරි ගොඩක් කල් වෙනවා. හරිද? එතකොට මේ වගේ එකකට සාපේක්ෂව අපි මේකට මොකද කියන්නේ? රැපිඩ් රිලීස්. ඉක්මනින් රිලීස් වෙලා ඉක්මනින් ඇක්ෂන් එක ඉවර වෙනවා. මේවා සස්ටේන් රිලීස්. දිගු කාලයක් තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ දිගු කාලයක් ඩ්‍රග් එක රිලීස් වෙවි තියෙනවා. ඒ කියන්නේ දිගු කාලයක් ඇක්ෂන් එක දෙනවා. මේක බොහෝ දුරට පැය 24ක්, පැය 12ක්, පැය 15ක් ওই වගේ අගයක් වෙනවා මේකේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ වගේ එකක් ගන්නකොට පේෂන්ට් කෙනෙක් හරි කැමති දවසකට එකපාරක් බෙහෙතක් බොන්න. එකපාරක් දීලා හිටියනම් ඇති. දවස් 3-4 පාර බොන්න ගියම එයාට එපා වෙනවා. එකපාරක් බෙහෙතක් බොන එක ඇත්තටම patient compliance වැඩිවෙන්නත් හේතුවක් වෙනවා. ඒ වගේම අපේ රෝගී තත්ත්වය අනුව රෝගයට හොඳ පිළියමක් හොඳ ප්‍රතිකාරයක් කරන්නත් මේක වැදගත් වෙනවා. මොකද අපි තුමු රැට රාත්‍රියේ අපි නිදාගත්තාම රෑම දැහැරලා බෙහෙත් බොන්න වෙනවා. නේද? පැය 6ක් දින එකක් නම් රෑම දැහැරෙන්න වෙනවා. නේ? හැබැයි SR එකක් ගත්තාම මොකද වෙන්නේ? පිට අය උදේ වෙනකම් ගන්න අවශ්‍ය නැහැ. මොකද පැය 12ක් විතර ඒක රිලීස් වෙනවා ගන්න. තව උදාහරණයක් මම කියන්නම්. අපි ගමු ඇස්මා නොක්ටර්නල් ඇස්මා. හරි? රැට ඇදුම එනවා කැස්සත් එක්ක. හීනෙන් ඇහැරෙනවා කැස්සත් එක්ක ඇදුම එනවා. හරි? එතකොට මොකද ගන්නේ? ඒ වගේ කෙනෙක්ට තියෝෆිලින් කියන එක නිකන් රිලීස් වෙන ඩ්‍රග් එකක් නම. ස්ලෝ මේ රැපිඩ් රිලීස් ඩ්‍රග් එකක් දුන්නොත් එහෙම. එයාට පැය 4-5ක් යනකොට ඇක්ෂන් එක ඉවරයි. දැන් එකට දෙකට ආපහු මොකද වෙන්නේ? කැස්ස ඇවිල්ලා ඇදුම වැඩි වෙනවා, හතිය වැඩි වෙනවා. ඒ වගේ කෙනෙක්ට අපිට පුළුවන් තියෝෆිලින් එක රැයට බොන්න කියලා SR එකක් හදලා මේ විදිහට දෙනවා. දුන්නා මොකද වෙන්නේ? එලි වෙනකන් මොකද වෙන්නේ? ඩ්‍රග් එකේ ලෙවල් එක තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ තියන් ඉන්නවා. ඒකින්ද ඉෆෙක්ට් එක මොකද වෙන්නේ? කිසිම ප්‍රශ්නයක් නැතුව උදේ වෙනකල් දෙනවා. ඒ කියන්නේ එයාට රාත්‍රියේ බාධාවක් ඇති වෙන්නේ නැහැ එයාගේ නිින්දට. හරි? ඒ නිසා තියෝෆිලින් පවා අපි හදලා තියෙනවා මොන විදිහටද? 125 මිලිග්‍රෑම් SR ඒවා හදලා තියෙනවා. 125 මිලිග්‍රෑම් SR ඒවා හදලා තියෙනවා. හරි? බෙරිෆිලින් රිටාර්ඩ් කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ රිටාර්ඩ් කියන වචනේ තේරුමක් මොකක්ද? සස්ටේන් රිලීස් කියන එක. නිෆිඩිපින් රිටාර්ඩ්. හරි? මොනවද මේ? රිටාර්ඩ් කියන්නේ හැම වෙලෙම සස්ටේන් රිලීස් කියන එක. බෙරිෆිලින් රිටාර්ඩ්. හරි? කොහොමම ඔගේ තේරුම තමයි මේ විදිහට ඇක්ෂන් එක දිනු කරන්නේ. මේවා හදන්නේ මොනවද? මේවා ඕරල් විතරක් නෙමෙයි. ඉන්ජෙක්ෂන් පවා මේ විදිහට හදන්න පුළුවන්.
හරි හැබැයි හදන මෙතඩ් එක ඩෝසේජ් ෆෝම් එකකින් ඩෝසේජ් ෆෝම් එකට වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි SR ඩෝසේජ් ෆෝම් එකක් නැත්නම් සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එකක් ඩිසයින් කරනකොට ඒක හිතන්න ඕනේ කාරණා දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි මොකද්ද ඩෝසේජ් ෆෝම් එක. හරි ටැබ්ලට්ද සිරප්ද කැප්සූල්ද ඊට පස්සේ ඉන්ජෙක්ෂන්ද මොකක්ද කියලා හිතන්න ඕනේ. හරි ඊට පස්සේ දෙවෙනි එක තමයි ඒ ඩ්‍රග් එක රිලීස් වෙන්න ඕනේ කාල සීමාව. හරි පැය 24ක්ද 12ක්ද හරි අන්නේ කාල සීමාවල් ටික ඔක්කොම හිතලා තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ මේන්ටේන් වෙන විදිහට අපි ඩ්‍රග් එක ඩිසයින් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් බැරි වෙලාවක මෙහෙම වුණොත් ඩ්‍රග් එක රිලීස් වෙන්නේ නැතුව එකවරම ඩෝස් එක මොකද වෙන්නේ? මේකට උඩට යනවා. මොනවා වෙයිද? අනිවාර්යෙන් ටොක්සික් වෙනවා. ඒ නිසා අපි හැම වෙලේම හිතන්න ඕනේ එක තමයි ඩ්‍රග් එක රිලීස් වෙන්නත් ඕනේ. ඒක කන්ට්‍රෝල් කරන්නත් ඕනේ. ආපහු රිලීස් වෙන්න ඕනේ. ඒක කන්ට්‍රෝල් කරන්න ඕනේ. මොකක් ඇතුළේද? තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ මේන්ටේන් කරන්න. හරි SR ඩෝසේජ් ෆෝම් කියන්නේ එතකොට ඇත්තටම වටින ඩෝසේජ් ෆෝම් જાතියක් මොනකට සාපේක්ෂවද? රැපිඩ් රිලීස් ඒවට සාපේක්ෂව. එහෙනම් ඉස්සල්ලාම සස්ටේන් රිලීස් කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් දාගෙන ඉමු. හරි නේද? right. එහෙනම් අපි යන් සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් මම ඔයාලට පොඩි ස්ලයිඩ් ෂෝ එකක් පෙන්නන ගමන්ම මේක කරන්නම්. right. දාගන්න sustain release dosage form. Sustain release dosage form. ඊට පස්සේ දාගමු අපි මේකේ තියෙන්න ඕනේ දේවල් කන්ටෙන්ට් එක මොනවද තියෙන්න ඕනේ අර්ථ දැක්වීමක් තියෙන්න ඕනේ සස්ටේන් රිලීස් කියන්නේ මොකක්ද කියලා. හරි මේකට සංකල්පයක් තියෙනවා මොන වගේ සංකල්පයක්ද. හරි ඒකේ වාසි අවාසි මොනවද? ඒකේ අරමුණු මොනවද? හරි ඊට පස්සේ මොනවද අපි ලබා දෙන ඩෝසේජස්. හරි ඊට පස්සේ ෆෝමියුලේෂන් හදන විදිහ. ඊට පස්සේ type of SR system SR හදන ක්‍රම diffusion dissolution ion exchange ඔහොම කියලා තියෙනවා. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම යම් මේකෙන් තව තියෙනවා නම් oral SR ඒවා මොනවද parenteral SR ඒවා මොනවද කියලා අපි ඉගෙන ගන්නවා. right මේකේ අපි ඉස්සෙල්ලාම යන් එහෙනම් හරි සාමාන්‍යයෙන් drug delivery system එකක්. හරිද? මොකද්ද ideal drug delivery system එකක් කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම දාගන්න ideal drug delivery system. right ඒ යටතේ මොකද්ද කියන්නේ? බලන්න මේක පේනව නේද? ස්ලයිඩ් ෂෝ එක පේනව නේද? right අපි මේකේ ඇත්තටම ideal drug delivery system එකක් කියන්නේ අපි බීපු ගමන් බෙහෙත ලේ වලට ගිහිල්ලා ඉක්මනට ඒකේ උපරිම සාන්ද්‍රණයට ගිහිල්ලා ඊට පස්සේ පරිවර්තනයට ලක් වෙලා එකෙන් ඉවත් වෙලා යන එක නෙමෙයි. ideal drug delivery system එකක් කියන්නේ drug එක අපේ ඇඟට යන්නත් ඕනේ ඉක්මනට action එක දෙන්නත් ඕනේ. හරි action එක දිගු කාලයක් දෙන්නත් ඕනේ. මේක තමයි ideal drug delivery system. ඒකයි මේ කියන්නේ should deliver drug at a rate dictated by the need of the body. අපේ ඇඟට අවශ්‍ය තරමට drug එක අවශ්‍ය වේගයෙන් drug එක අපේ ඇඟට නිදහස් වෙන්න ඕනි. කොච්චර කාලයක් තුලද? over period of treatment. ඒ ට්‍රීට්මන්ට් කරන කාලය පුරාවටම මේ drug එක රිලීස් වෙන්න ඕනි. අන්න ඒක තමයි ideal drug delivery system කියන්නේ. අපි ඉස්සල්ලාම පළවෙනි තරුව දාගමු. හරි ideal drug delivery system කියන්නේ මොකක්ද කියන්නේ. right ඒ කියන්නේ මොකද්ද? අපි ට්‍රීට්මන්ට් කරන කාලය පුරාම යම්කිසි රේට් එකකින් ඇඟට අවශ්‍ය කරන වේගයකින් ඩ්‍රග් එක අපේ ලේ වලට ලබා දීම.
දාගන්න should deliver drug at a rate dictated by the need of the body over the period of treatment. හරි. ඊට පස්සේ කියනවා should channel the active entity and active entity solely to the site of action. ඒ අපි ලබා දෙන drug එකේ තියෙන සක්‍රීය සංඝටක කොටස්. හරි active entity එකම කොහෙටද ලබා දෙන්න ඕනේ? action එක තියෙන තැනට drug එක ලබා. අපි ඔකට කියනවා bio availability කියලා. bio availability එක මොනවා කරන්න ඕනද? අපි වැඩි කරලා තියා ගන්න ඕනේ. ඒ කියන්නේ site of action එක දෙන තැන drug එකේ amount එක යම් කිසි ප්‍රමාණයක තියා ගන්න ඕනේ. ඒක therapeutic window එක ඇතුලේ තියෙනවා. ඒකයි දාගන්න should channel the active entity solely to the site of action. Solely to the site of action. Right. හරි මම අවශ්‍ය වෙලාවට බෝඩ් එක පාවිච්චි කරන්නම් රයිට් ඇත්තටම ඩ්‍රග් එකක් කොහොමද රිලීස් වෙන්නේ බලන්න ඩ්‍රග් එක රිලීස් වෙන විදිය මේ SR කරන ක්‍රම කීපයක් තියෙනවා හරිද මොනවද ක්‍රම ටික මම චුට්ටක් කැම් එක පහළට දාන්නම් මොනවද ක්‍රම ටික right අපි දාගමු ක්‍රම ටික තමයි මොනවද this achieved by මේක අපි ළඟා කරගන්නවා development of new various modified drug release dosage form හරි අලුතෙන් හොයාගත්ත ක්‍රම හරි අපි දාගමු this achieved by මොනවද control release dosage form ඕක ඉස්සරහින් අපි සමහර බෙහෙත් වල දැකලා ඇති CR කියලා දාලා තියෙනවා හරි උදාහරණයක් Ventolin CR ඒ කියන්නේ මොකද්ද Ventolin salbutamol කියන්නේ Ventolin brand එක Ventolin salbutamol වල brand එකක් Ventolin CR කියන්නේ එතකොට capsule එකක් ඒක ඒ drug එක release කරන්නේ කොහොමද control කරලා ඒ කියන්නේ දිගු කාලයක් action එක දෙනවා ඔයාලා දන්නවා salbutamol කියන එකේ action එක දෙන්නේ පැය 4යි හරි පැය 4යි දෙන්නේ එතකොට පැය 4ක් දෙනකොට මොකද වෙන්නේ ඊළඟ කාරණේ පැය 4ක් දෙද්දී ඒකේ ඇක්ෂන් එක මොකද වෙන්නේ ඇත්තටම කෙටි ඒක වැඩි කරන්න තමයි අපි මොනවා කරන්නේද මේ විදිහට control release කරන්න දාගන්න control release dosage form කියලා වරහන් දාගන්න CR capital CR right ඊට පස්සේ බලන්න time release dosage form time යම්කිසි කාලයක් හරි යම්කිසි කාලයක් කියන්නේ අපි ඒකට කියනවා නිශ්චිත කාලයක් නිදහස් වෙනවා පැය 24 නම් පැය 24ම ඩ්‍රග් එක නිදහස් වෙනවා අපි ඒවට කියනවා time release dosage form හරි ඒවට කියනවා TR කියලා TR වරන් හිතේ දාගන්න TR ඊට පස්සේ තියෙනවා sustain release dosage form sustain release කියන්නේ
තිරසාරව නිදහස් වෙන ඒවා. ඒ කියන්නේ අඩුත් නෑ වැඩිත් නෑ එකම ලෙවල් එකට නිදහස් වෙනවා. හරි? ඒවට කියනවා SR කියලා. අය තමාර ඒවා තියෙනවා අදාළ තැනට විතරයි ඩ්‍රග් එක යන්නේ. හරි? ඒ රිසෙප්ටර්ස් තියෙන තැනට විතරයි යන්නේ. අපි ඒවට කියනවා සයිට් ස්පෙસિෆික්. හරි? සයිට් ඒ කියන්නේ ඒ තැනට විතරයි. උදාහරණයක් අපි හදනවා ඩ්‍රග් එකක් බුද්ධ මාර්ගයේ මල පහ කොටස් ඉවත් කරන්න. හරි? ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙන ඩ්‍රග් එකක්. සපොසිටරියක් හදලා දානවා. හරි? උදාහරණයක් ග්ලිසරීන් සපොසිටරි. මොකද වෙන්නේ? අන්න එතකොට ඒ ප්‍රදේශයේ විතරයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරි? ඒවා ඇවිල්ලා සයිට් ස්පෙસિෆික්. එහෙම නැත්නම් ටාගටඩ් ඩ්‍රග්ස් ටාගට් කරනවා ඒ තැනට. තව උදාහරණයක් ඕනනම් ඔයාලා දන්නවා ඉන්හේලර්ස්. ඉන්හේලර්ස් ගත්තාම කොහෙටද ඕක ඕන වෙන්නේ? අපේ ඇඟේ ලේ වල හැමතැනම යන්න ඕනේ නේ. ඒවා අවශ්‍යනේ ලංග්ස් වලට. නේද? අතිය තියෙනකොට තමයි ඔය වැඩේ ඇදුම වැඩි වෙන්නේ. එතකොට අපි මොකද කරන්න ඕනේ? අන්න ඒ වගේ අවස්ථාවල් වලදී ඒ අදාළ සයිට් එකට විතරක් ඩ්‍රග් එක රිලීස් කරනවා. අපි ඒවට කියනවා සයිට් ස්පෙસિෆික් or targeted drug delivery system කියලා. හරිද? ඔන්න ඕවා තමයි ideal drug delivery system එක තියෙන්න ඕනි දේවල් ටික. හරි? අදාළ සයිට් එක, අදාළ ඩ්‍රග් එක නිදහස් වෙන කාල සීමාව, හරි? ඩ්‍රග් එක කොයිතරම් දුරට තෙරපියුටික් වින්ඩෝ එකද මේන්ටේන් වෙන්න ඕනද? ඔන්න ඔය කාරණා මත තමයි මේක තීරණය වෙන්නේ. හරි. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. right. දැන් බලමු අපි sustain release dosage form එක කියන්නේ මොකක්ද කියලා. හරි? sustain release කියන්නේ drug delivery system එකක්. මොකටද? ඇක්ෂන් එක ප්‍රොලෝන් කරා ගන්න. ඒ කියන්නේ දිගු කාලයක් ඇක්ෂන් එක ලබා ගන්න අපි හදාගත්ත සිස්ටම් එකක්. හරි? ඒ කියන්නේ දිගින් දිගටම වැඩි වේලාවක් අපි වැඩි කාල පරාසයක් ඇක්ෂන් එක ලබා ගන්න ඩ්‍රග් ලෙවල් එක තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ මේන්ටේන් කළ හැකි ක්‍රමවේදයක් තමයි මොකද්ද සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එකක් කියලා කියන්නේ. හරි. අපි එහෙනම් දාගමු සස්ටේන් රිලීස් කියන්නේ මොකද්ද? ඕම් බලාගන්න drug delivery system that are designed to achieve prolonged therapeutic effect by continuously releasing medication over an extended period of time. හරි? After administration of single dose. එක ඩෝස් එකක් දුන්නට පස්සේ දිගු කාල සීමාවක් හරි තෙරපියුටික් ඉෆෙක්ට් එකක් ලබා ගන්න කන්ටිනියස්ලි මොනවා කරන එකද? ඩ්‍රග් එක ලේ වලට රිලීස් කරන ක්‍රමවේදයක්. හරි නේද? right. එහෙනම් අපි දාගමු sustain release dosage form කියලා දාලා ඩෙෆිනිෂන් එක දාගමු. මොකද්ද මේක ඩෙෆිනිෂන් එකේ ඔයාලා දැනන් ඉන්න ඕනි. ඒක මොන සිස්ටම් එකක්ද? drug delivery system එකක්. මොනවටද ඒක ඩිසයින් කරලා තියෙන්නේ? prolonged therapeutic effect එකක් ලබා ගන්න. කොහොමද ඒක කරලා තියෙන්නේ? continuously drug එක රිලීස් කරනවා. හරි? over extended period වැඩි කාල සීමාවක් පුරා ඩ්‍රග් එක රිලීස් කරනවා එක ඩෝස් එකක් දීලා. එක ඩෝස් එක සිංගල් ඩෝස් එකක් ලබා දුන්නාම දිගු කාලයක් ඩ්‍රග් එක තෙරපියුටික් ඉෆෙක්ට් එකක් ලබා ගන්න පුළුවන් මට්ටමට රිලීස් කරන එකකට අපි කියනවා ඩ්‍රග් sustain release dosage form එක දාගන්න. sustain release dosage form ඒ යටතේ ලියාගන්න මොකද්ද මේ sustain release කියන්නේ කියලා. මොකද මේක එක්සෑම් එකේදී ගොඩක් තැන්වලදී sustain release dosage form ගැන අඩුම තරමේ හැම එක්සෑම් එකකම මම දැකලා තියෙනවා MCQ එකක් හරි තියෙනවා. හරි? MCQ එකක් හරි දාලා දෙනවා. ඒ නිසා ඔයාලා මේ මොකද්ද කියලා ලියාගන්න. ඊටපුවම ඩෙෆිනිෂන් එක පවා අහනවා. right.
හරි. ඊට පස්සේ කියනවා basic goal of therapy. හරි. basic goal of therapy. මොකක්ද ඇත්තටම මේකේ තියෙන මේ අපි ලබා දෙන මේ තෙරපි එකේ අරමුණ මොකද්ද? ඇත්තටම අරමුණ මොකද්ද? මේ ඩ්‍රග් එක රයිට් මට පොඩ්ඩක් පොඩි විනාඩියක් දෙන්න මට අත්‍යවශ්‍ය කෝල් එකක් නේ. එතකොට මේ බේසික් ගෝල් ඔෆ් තෙරපි කියන එක ලියා ගන්න. හරි. හරි නේද? රයිට්. ඔයාලට එතන අපි හිටියේ හරි. මේකේ බලන්න මේ ගෝල් එක මොකද්ද? ස්ටඩි ස්ටේට් කියන එක ඔයාලා දැන් දන්නවා. දැන් මම අහනවා ප්‍රශ්නය. හරි. ස්ටඩි ස්ටේට් එක කියන්නේ මොකද්ද? හරිද? ඒක මොකක් දකින්නකොටද ස්ටඩි ස්ටේට් එක අපිට දකින්න ලැබෙන්නේ කියන එක දැන් මම එක එක නයි අහනවා. මේවා මම ෆන්ඩමෙන්ටල් වලට කරා. හරි. ඒ නිසා මට ඒක දැනගන්න ඕනේ. රයිට්. බලමු මෙතන ඉන්නේ කවුද? සෙසන්ද අපි පිරිවිලා මේ ඉස්සල්ලාම දෙමු නේ. ස්ටඩි ස්ටේට් එකක් කියන්නේ මොකද්ද? ෆන්ඩමෙන්ටල් වලට හිටියද නැද්ද? ස්ටඩි ස්ටේට්. සෙසන්ද මාව ඇහෙනව නේද? ඔස ඇහෙනවා. ස්ටඩි ස්ටේට් එකක් කියන එක ඔයා ඉගෙනගෙන තියෙනවද? ෆන්ඩමෙන්ටල් වලට නම් හිටියස මතක නැහැ. මතක නෑ නේ. රයිට්. අපි බලමු එන. ඉසංක ඔයාට මතකද? ඉසංකා මතකද ස්ටඩි ස්ටේට් එක? ඔයා හිටියද නැද්ද? ඔයාලා චුට්ටක් ඔයාලා ගැන දැනගන්න ඕනේ. කොහොමද ඔයාලා මේක මේ කරලා තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. රයිට්. ඉසංකා ඔයාට මතකද මේ ස්ටඩි ස්ටේට් කියන එක? නෑ සර්. නෑ. රයිට්. ඊට පස්සේ අපි යන් දසනායක SH. ඔයාට මතකද මේ ස්ටඩි ස්ටේට් එක ගැන? මතකද? කවුද දසනායක? මාව ඇහෙනවද? නිමේෂා. නිමේෂට ඇහෙනවද මාව? නිමේෂා සෙව්වන්ද නේද?
එයා NTS ඉන්න කෙනෙක් වගේ. හරි. ඇහුණාද? මතක නෑ සර්. මතක නෑ. රයිට්. ඉරුනිකා අනන් කියන්න බලන්න. ඔයාලට මතකද මේක? මේ ඉන්පුට් රේට් එක අවුට්පුට් රේට් එකට සමාන වෙන වෙන්න ගත වෙන මේ කාලය අන්න හරි. හරි. ස්ටඩි ස්ටේට් එක නේද? රයිට්. බලමු ඊළඟට කවුද? ශශිකා. ශශිකාට නම් මතක තියෙන්න ඕනේ. බලමු. ශශිකා කියන්න බලන්න. rate of administration එක equal වෙනවා rate of elimination එකට. හ්ම්. elimination එක නම් මතක නැහැ sir. රයිට්. හරි. ඊට පස්සේ නිකිනි. නිකිනි ඉන්නව නේ තාම. කියන්න බලන්න. නිකිනිට මතකද? ඉඳලා නැහැ sir. කරලා නැහැ. රයිට්. ඊට පස්සේ කවුද සේමසිංහ කියන්නේ මට? සේමසිංහ කියන්නේ කවුද මේ අපේ ගුරුකුල ක්ලාස් එකට ආපු එක්කෙනෙක්ද නැත්නම් ඔන්ලයින් එකේ ඉන්නද? සේමසිංහගේ සර්නේම් එක තියෙන මට ඒ නම හුරු නැහැ. කවුද මේ සේමසිංහ? ඈ? ඔයා ක්ලාස් එකේ හිටපු එක්කෙනෙක් නේද? ඇහෙන්නේ නැතුව යනවා. කියන්න බලන්න. මතකද මේක? නෑ නේ. රයිට්. හර්ෂනේ. ඇහුන්නේ. මොකද්ද? හරි. හර්ෂනේ. හර්ෂණි. මේ සේමසිංහ කියලා තියෙනවා. මේ සේමසිංහ එහෙමද? හර්ෂනේ. ආ කියන එක පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ. කමන්නේ. අපි තව එක්කෙනෙක් කවුද පුබුදු මල්ලි කියන්න බලන්න ඔයා මේ තියෙනවද? මං ඔන්ලයින් එකෙන්. ඔන්ලයින්. හරි. හරි. පුබුදු මල්ලි ඔයාට මේක මතකද? ස්ටඩි ස්ටේට් එක මතකද නැද්ද? මෙයා ගන්නකො. මට තේරෙන විදිහට ඔයාලා ෆන්ඩමෙන්ටල් අමතක කරලා වගේ යන්නේ. දෙන්නෙකුට විතරයි මතක තිබ්බේ මේක. නේද? මේ බලන්න මම මේක චුට්ටක් කියලාම ඉස්සරහට යන්න නැත්නම් මේක වැඩක් නෑ ඔයාලට කියලා දුන්නා නේද? right. බලන්න දැන් මගේ මූණ පේන්නේ නැති මම කියන්නේ මේක පල්ලෙහාට ගත්තේ නේද? හරිනේ. right. මම මේක චුට්ටක් ඇදලා දීලාම ඉන්නවා. මොකද මේක තේරුම් ගන්න ඉස්සරහට ගියාට වැඩක් නෑ. මේ බලන්න ස්ටඩි ස්ටේට් එක මතක තියාගන්න කන්ටිනියස් IV ඉන්ෆියුෂන් එකක් දෙනකොට ඉන්පුට් එක අවුට්පුට් එකට සමාන වෙන වෙලාවක් එනවා. නේද? ඉන්පුට් එක අපි x-ray එකකින් දුන්නොත් හැම විනාඩියකම x ගාන දෙනවා. එක්තරා මොහොතක ඇඟේ තියෙන එන්සයිම් අණු ගන්න සම්ප්‍රයුක්ත වෙනවා. ඒ කියන්නේ x ප්‍රමාණයක්ම වෙනවා. ඒක එළියට දාන ප්‍රමාණයත් මොකද වෙන්නේ? සමාන වෙනවා. අතුලට ගන්නවා, බින්දෙ හෙලනවා, එළියට දානවා. අතුලට ගන්නවා, බින්දෙ හෙලනවා, එළියට දානවා. හරි? ඒ කියන්නේ හැම වෙලෙම ඇඟ ඇතුලේ තියෙන x level එක, එළියෙන් ලබා දෙන x level එක, එළියට යන්නේ x level එක. ඉන්පුට් එක අවුට්පුට් එකට සමාන වෙන මොහොතක්. තමයි ස්ටඩි ස්ටේට් එක කියන්නේ. මේක මතක ඇති වලට මම මෙහෙම නිකන් පොඩි graph එකකින් එන්නම්. කොහොමද යන්නේ? මෙන්න මේ විදිහට. බලන්න මෙහෙට මම දැම්මා මොකද්ද? drug එකේ concentration in blood level. හරි? මෙහෙට දැම්මම මොකද්ද? මෙහෙට දැම්මා අපි ගත්තේ මෙහෙට time එක. හරි? මොකද කරේ? එක්තරා වේගකින් දුන්නාම drug එක මොකද උනේ?
මේ විදිහට ස්ටෙඩි ස්ටේට් එකකට එනවා. ඒ කිව්වේ මෙන්න මෙහෙම. වේගයෙන් බිඳහෙලගෙන ගිහිල්ලා එන්සයිම අණුගන්න සම්ප්‍රයුක්ත වෙලා මොකද වෙන්නේ? එන්සයිම අණුගන්න සම්ප්‍රයුක්ත වෙලා මෙන්න මේ විදිහට අපරයක් දෙන්න. මොකක්ද? ඊයේ ඒක ගත්තම කියන්නේ දෙන්න. හරිද? හරි. හරි මේ බලන්න ඉන්පුට් එක අවුට්පුට් එකට සමාන වෙන අවස්ථාවක් එනවා. ඒ කියන්නේ කාර්යක්ෂමව දැන් ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක ඇවිල්ලා තියෙනවා ස්ටෙඩි ස්ටේට් එකකට. ස්ටෙඩි ස්ටේට් එකකට ඇවිත් තියෙනවා. ඒකට ගත වෙච්ච වෙලාව හැම වෙලේම මම කියනවා T1 කියලා. නැත්නම් T steady state වෙලාව. හරි? ඒ වෙලාවේ තියෙන සාන්ද්‍රණය මම කියන steady state එක කියලා කියනවා. steady state concentration. මේක දුන්නේ මම x වේගයකින්. විනාඩියකට x කියන වේගයෙන් තමයි දුන්නේ. හැබැයි මම මේක ඩබල් කරලා තියෙනවා. 2x වේගයකින් දෙනවා. මොකද කරන්නේ? 2x per minute රේට් එක වැඩි කරනවා. වැඩි කරාත් මොකද වෙන්නේ? හැම වෙලේම අපේ ඇඟේ තියෙන එන්සයිම් අණු ගණන නිශ්චිතයි. යම් ඩ්‍රග් එකකට තියෙන විදේලම් තියෙන එන්සයිම් අණු ගණන නිශ්චිතයි. කොච්චර දුන්නත් ඒක මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ. හරි? ඒක නිසා සම්ප්‍රයුක්ත වෙන්න වේග වැඩි වේගකින් දුන්නා කියලා සම්ප්‍රයුක්ත වෙන්න ගත වෙන්නේ එකම වෙලාව. හරි? වැඩි වේගකින් දුන්නා කියලා මොකද වෙන්නේ? වෙලාව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ තියෙන මොකද්ද? steady state concentration එක වෙනස් වෙන්න පුළුවන්. ඕකට අපි කිව්වා steady state එකක් කියලා. හරි? steady state එකේ වෙනස තමයි කොච්චර වේගයෙන් දුන්නා එන්සයිම් අණු ටික සම්ප්‍රයුක්ත වෙලා ඉන්පුට් එක අවුට්පුට් එකට සමාන වෙන්න ගත වෙන්නේ නියත වෙලාව. නියත වෙලාව. හරි? හරියට මතක ඇති හැම වෙලේම වතුර වොන්චිලාව කරගන්නවා විනාඩි 5ක් නම් විනාඩි 5ම තමයි. හරි? කොච්චර වේගයෙන් කරකුවත් හරි විනාඩි 5ක් කරකලා යවන්න ඕනේ. හරි? නැත්තම් මිනිසුන්ගෙන් මුටි කන්න වෙනවා. ඒක තමයි වතුර වොන්චිලාව මම කලින් ස්ටඩි ස්ටේට් මම පටන් ගන්නකොට දාලා තිබ්බේ. අන්න ඒකෙම දෙවෙනි කොටස තමයි මේ IV එකක් දෙනකොට ස්ටඩි ස්ටේට් එක අපිට හම්බ වෙනවා. හරි? රයිට්. අපි දැන් ආපහු යන් මොකේද පාඩමට. රයිට්. බලන්න එතකොට මෙයාලා මෙහෙම කියනවා. හරි? මේකේ ගෝල් එක තමයි මේකේ අරමුණ තමයි මොකද්ද? ඇත්තටම අරමුණ තමයි ස්ටෙඩි ස්ටේට් එක. හරි? ලේවල තියෙන හරි ස්ටෙඩි ස්ටේට් නැත්නම් to achieve steady state blood level that is therapeutically effective and non-toxic for an extended period of time. ඒ කියන්නේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නෙම ස්ටෙඩි ස්ටේට් එකකට ළඟා වෙන්න. එතකොට මොකද වෙන්නේ? මෙහෙම දෙනකොට වැඩිපුර තියෙන ඩ්‍රග්ස් නිකන් ඇඟෙන් එළියට යන්නේ නැහැ. මෙහෙම දෙනකොට කන්ටිනියුවස්ලි දෙනකොට ඩ්‍රග් එක මොකද වෙන්නේ? ඩ්‍රග් එක කන්ටිනියුවස්ලි දෙනකොට හැම වෙලේම අනවශ්‍ය විදිහට බිඳ වැටිලා එළියට යන්නේ නැහැ. හැම වෙලේම තියෙන එන්සයිම් අණු ගන්න සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් විදිහට ටික අපි දෙනවා. කාලයක් තිස්සේ. හරි? ඒකෙන් අපි ස්ටඩි ස්ටේට් එක ළඟා කරනවා. හැබැයි මේකේ අරමුණ තමයි කන්ටිනියුවස්ලි දෙන්නේ නැහැ. සිංගල් ඩෝස් එකක් දෙන්නේ. හැබැයි ඇඟට ගිහිලා රිලීස් වෙන්නේ ටික. ඩ්‍රග් එක ටික තමයි රිලීස් වෙන්නේ. හරි? අපි IV ඉන්ෆියුෂන් එකක් දෙනකොට කොහමද? කන්ටිනියුවස්ලි අපි එළියේ ඉඳන් දෙනවා. පැය ගාණක් පැය 4ක් විතර සමහර බෙහෙත් දෙනවා එක දිගට. ටික නිදහස් කරනවා. සේලයින් එකට දාලා අපි දෙන්නේ. හැබැයි මේ SR ඩෝසේජ් ෆෝම් වලදී අපි පිටින් එහෙම දෙන්න අවශ්‍ය නැහැ. අපි මොකද කරන්න ඕනේ? අපි ඇතුළතින් මොකද කරන්නේ? බෙහෙත
දුන්නාට පස්සේ තමයි ඇතුළේදී තමයි ඒ ක්‍රියාව වෙන්නේ. ඒකයි මේ IV infusion එකයි මේකේ අතර වෙනස. ඩ්‍රග් එක රිලීස් වෙන්නේ ඇතුළේදී ටික ටික. IV infusion එක දෙන්නේ අපි එළියේ ඉඳන් කන්ට්‍රෝල් කරන්න ඕනේ. මේකෙදි අපි ඇතුළට දුන්නාට පස්සේ කන්ට්‍රෝල් වෙන්නේ ඔටෝමැටිකලි. එහෙම තමයි ඩ්‍රග් එක ඩිසයින් කරලා තියෙන්නේ. අපි මෙහෙම එකට කියනවා මොකක් කියලාද? SR dosage form එක. ඒකේ අරමුණ තමයි ස්ටෙඩි ස්ටේට් එකට අපි ළඟා වෙනවා. හරි? ඒ කියන්නේ තෙරපියුටිකලි ඉෆෙක්ටිව් සහ නන් ටොක්සික් මට්ටමට අපි ළඟා වෙනවා. දිගු කාලයක් තිස්සේ ඩ්‍රග් එක රිලීස් වෙන්න ඉඩ ඇරලා. හරිනේ? ඕක තමයි ගෝල් එක. කවුරු හරි ඇහුවොත් මෙහෙම එක්සෑම් එකකදී. හරි? what do you mean by sustained release dosage form? ඒක බය නැතුව උත්තරේ දෙන්න ඔයාලට තේරුම් ගත්ත විදියට. හරි? මේකම ඩෙෆිනිෂන් එක දෙන්න ඕනේ නැහැ. ඔයාලා තේරුම් ගන්න ඕනේ යම් කිසි දෙයක් දිගු කාලයක් තිස්සේ ඩ්‍රග් එක නිදහස් වෙනවා. හරි? අපි ලබා ගන්නවා මේකෙන් දිගු කාලයක් තිස්සේ ඇක්ෂන් එක. ඒක ලබා ගන්න ඒ ඩ්‍රග් ඩිලිවරි සිස්ටම් එක මේ ඩිසයින් කරනවා. මේ ඩිසයින් කරපුවාම මේ ඩ්‍රග් එක දිගු කාලයක් තෙරපියුටික් ඉෆෙක්ට් එකක් ලබා දෙනවා. ඒක ලබා දෙන්නේ ඩ්‍රග් එක ටික ටික රිලීස් කරනවා කාලයක් තිස්සේ. හරි? ඔන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගෙන හරි උත්තරේ ලියන්න. මේ ඩෙෆිනිෂන් එකම ඕනේ නැහැ. හැබැයි මේ ඩෙෆිනිෂන් එකට සමාන වෙනවා. සිංගල් ඩෝස් එකක් කියන වචනේ තියෙන්න ඕනේ. extended period of time කියන වචනේ තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ continuously release කරනවා කියන්න ඕනේ medication එක. හරි? ඊට අමතරව prolonged therapeutic action එකක් ගන්නවා කියන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ඩිසයින් කරපු එකක් කියලා කියන්නේ. හරිද නේද? ඕකේ අරමුණ මොකද්ද කියලාත් අහන්න පුළුවන්. basic goal of the sustained release therapy කියලා ඇහුවොත් මොකද කියන්නේ? to achieve steady state blood level. හරි? blood level steady state blood level එකක් ලබා ගන්න එක තමයි මේකේ අරමුණ. ඒක හින්දා මොකද වෙන්නේ? therapeutically effective සහ non toxic. හරි? දිගු කාලයක් තිස්සේ therapeutically effective සහ non toxic. therapeutic කියන වචනේ තේරුම දන්නව නේද ඔයාලා? therapeutic කියන්නේ හැම වෙලේම අපි ඩ්‍රග් එකක් සහ අපේ සජීවී පටක අතර ප්‍රතික්‍රියාවක් වෙන්නේ. කිමිකල් එකකුයි අපේ පටක අතරයි. ඒ ප්‍රතික්‍රියාව සමහර වෙලාවවලදී මොන වෙන්නද? හොඳ නැති වෙන්න පුළුවන්. harmful වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා toxic කියලා. ඒක beneficial නම් අපිට වාසි සහගත නම් ඒකට කියනවා අපි therapeutic කියලා. ඒ කියන්නේ අපේ පටක සහ කිමිකල් අතර ප්‍රතික්‍රියාව හොඳ දෙයක් නම් අපිට ඒක therapeutic. ඒ නිසා හොඳට මතක තියාගන්න therapeutic effect එකක් ලබා ගන්න. ඒක non toxic වෙන්න. හරි? අපි මේ steady state එකට ලං වෙන එක තමයි මේකේ මූලික අරමුණ. හරිනේ මේක දාගත්තන්නේ. right. දැන් යන් අපි ඊළඟ එකට. මේ හොඳට අල්ලගන්න මේ sustain release කියන මේ පාඩම. මොකද pharmaceutics වල වැඩිපුර අහපු තැන. right. අපි යන් ඊළඟට බලන්න. මම අර ඉස්සෙල්ලා ඔයාලට ඇඳලා පෙන්නුවා වගේ sustain release dosage form එක. ඔයාලට මතක ඇති මේකේ මම ඔයාලට කිව්වා මේ minimum effective concentration නැත්නම් මොකද්ද minimum therapeutic concentration. හරි therapeutic window එක මතකනේ. හරි ඒකේ ඊට පස්සේ තියෙනවා maximum හරි toxic concentration. හරි මේක toxic මෙතනින් එහාට toxic වෙනවා. අපි හැම වෙලේම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මේ therapeutic window එක ඇතුලේ මේ ඩ්‍රග් එකේ ලෙවල් එක මෙන්න මේ විදියට පවත්වාගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒ කියන්නේ මොකද්ද මේතෙන්දි වෙන්නේ? ඔයාලට මතක ඇති zero order kinetic කියලා එකක් අපි කරේ. මතකද? මම දැන් උදේම මතක් කරලා දුන්නේ first order kinetic, zero order kinetic කියලා. එතකොට මේ zero order කියන එකේ ඔයාලා තේරුම මම කිව්වා හැම වෙලෙම එන්සයිම් අනුගණන ඖෂධයේ අනුගණන සමානයි. ඒකින්ද එන්සයිම් අණු සම්ප්‍රයුක්තයි නේද? සම්ප්‍රයුක්තයි. කොච්චර ඊට වඩා වැඩියෙන් දුන්නත් වැඩක් නැහැ. අපි හැම වෙලේම මේ SR dosage form එක කරන්නේ ඩ්‍රග් එකේ අනුගණන ඕනකට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. ඕනකට වඩා වැඩි වෙන්න දෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ අපි?
අපි කරන්නේ ඩ්‍රග් එකේ අණු ගණන වැඩි වෙන්න නොදී එන්සයිම් අණු ගණනට සමාන අණු ගණනක් ඩ්‍රග් එකේ අණු ගණනක් ලබා දෙන එක තමයි හැම වෙලෙම කරන්නේ. ඒක කරන්නේ කොහොමද? අපි එළිය ඉඳන් කරන්නේ නේ. අපි කරන්නේ අපේ ඇඟට බෙහෙත ගියාට පස්සේ ඒකෙදි නිදහස් වෙන ප්‍රමාණය හැම වෙලෙම එන්සයිම් අණු ගණනට සමාන ප්‍රමාණයක් විදිහට නිදහස් වෙන විදිහ තමයි මේක ඩිසයින් කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? එකපාරට වැඩිපුර ගියොත් මේ බලන්න. ටොක්සික් ලෙවල් එකට යනවා. ඔන්න විස වෙනවා. ආපහු පරිවෘත්තියට ලක් කරනවා. ඔන්න විස වෙනවා. හරි? මේ මල්ටිපල් ඩෝස් ගොඩාක් දුන්නාම අපි දවස් 3-4 පාරක් දුන්නාම මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට අපිට විස වෙනවා, ඇක්ෂන් එකක් නැති කාලයක් එනවා, ආපහු විස වෙනවා, ඇක්ෂන් එකක් නැති කාලයක් එනවා. ඔහොම වෙනවා. හරි? ඔය ක්‍රමේ හොඳ නැහැ. මේ තියෙන මල්ටිපල් ඩෝසින් ඔෆ් කන්වෙන්ෂනල් ඩෝසෙස්. කන්වෙන්ෂනල් කියන්නේ අපි නිතර බොන ඒවා දවසට එකපාර දෙපාර රැපිඩ් රිලීස් කියලා මම කිව්වේ. අන්න ඒවා. හැබැයි මේක තමයි අනිත් එක. මේ සිංගල් ඩෝස් හරි සස්ටේන් රිලීස් එකකින් වෙන දේ. හරි සමහර සස්ටේන් රිලීස් තියෙනවා මෙන්න මෙහෙම ඇක්ෂන් එක දීලා හරි පැය කීපයක් දීලා මොකද වෙන්නේ? ඇඟෙන් ඉවත් වෙලා යනවා. හරිද? සමහර සස්ටේන් රිලීස් තියෙනවා මේ විදිහට. දුන්නා තෙරපියුටික් ලෙවල් එකේම මේන්ටේන් කරලා යනවා. හරි? ඒ කියන්නේ zero order control එකකින් අපි තියාගෙන යනවා. ඒක නිසා වැඩි කාලයක් මොනවද වෙනවද? වැඩි කාලයක් ඇක්ෂන් එක ලබා ගන්න පුළුවන්. හරි? අපි මේකට කියනවා මොකක් කියලාද? මේක තමයි අපි බලාපොරොත්තු වෙන sustain release drug profile එක. හරි? මේ ප්‍රොෆයිල් එකට ළඟා වෙන්න අපි විවිධ ක්‍රම පාවිච්චි කරනවා ඖෂධ ඩිසයින් කරනකොට. හරි? SR dosage form ඩිසයින් කරනකොට විවිධ ක්‍රම පාවිච්චි කරනවා. right. අපි දාගමු එහෙනම් sustain release drug profile මේ විදිහට දාගමු. මේ පැත්තට එනවා plasma drug concentration මෙහෙට time එක. හරි? එහෙම ඉස්සල්ලාම දාගන්න. ඉරි දෙක දාගන්න plasma drug concentration මෙහෙට time එක. හරි නේද? ඊට පස්සේ දාගන්න අපේ සාමාන්‍ය zero order kinetic. මෙතනින් මාක් කරගන්න මේක minimum effective concentration. මේක දාගන්න maximum effective concentration MEC කියලා ගන්න MSC කියලා තියෙන්නේ. maximum effective concentration. ඔයාලා මතක ඇති මේක maximum therapeutic concentration කියලාත් කියනවා. minimum therapeutic concentration කියලාත් කියනවා. ඔයාලට මතක ඇති සාමාන්‍ය ඩ්‍රග් එකක් දුන්නාම හරි දැන් මේකෙන් පහළට අපි කියනවා sub therapeutic level කියලා. හරි therapeutic effect එකක් ලැබෙන්නේ මේකෙන් පල්ලෙහා. no pharmacological action. මේකෙන් උඩ තියෙනවට කියනවා toxic level කියලා. ඒකත් දාගන්න. sub therapeutic level මේකෙන් උඩ toxic level. ඊට පස්සේ දාගන්න zero order control release කියන එක. අපි zero order එකක් වුණාම කොහොමද ඩ්‍රග් එක රිලීස් වෙන්නේ? මෙන්න මෙහෙම. zero order control release. මේවා control release නැත්නම් zero order මෙහෙම මේක හරියටම නිශ්චිත ප්‍රමාණයක් යන විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ දාගන්න multiple dose දුන්නාම
ඩෝස් කීපයක් දුන්නාම කන්වෙන්ෂනල් ඩෝස් නැත්නම් රැපිඩ් රිලීස් ඩෝසේජ් ෆෝම් එකක් දුන්නාම කොහොමද වෙන්නේ? ඒක කොහොමද වෙන්නේ? එක මොහොතක ටොක්සික් ලෙවල් එකට යනවා. ඊට පස්සේ පරිවෘත්තිය ලක් වෙනවා. ආපහු පෙත්තක් දුන්නාම මොකද වෙන්නේ? දෙවෙනි වතාවේ පෙත්ත දුන්නාම ආපහු ටොක්සික් වෙනවා. ආපහු විඳ වැටලා ඉෆෙක්ටිව්නස් එක නැති මට්ටමට එනවා. ආපහු මොකද වෙන්නේ? ඩෝස් එකක් දෙනවා. ආපහු වැඩි වෙලා ටොක්සික් වෙලා ආපහු වැඩි වෙලා යනවා. ආපහු ඩෝස් එකක් දෙනවා. ඔය විදිහට ඕක තමයි ඩෝස් කීපයක් දෙනකොට වෙන්නේ. රැපිඩ් රිලීස් එක. ඒකත් ඇඳ ගන්න. මොකද්ද? සර් කියන්නේ. සර් මේක මේ MSc MEC කියන්නේ මොකද්ද? ඒක තමයි මම කිව්වේ MSc නෙමෙයි එතන එන්න ඕනි maximum effective concentration නැත්නම් maximum therapeutic concentration කියලා දාගන්න. MTC. හරි? මේක minimum මේ M අකුර එකක් maximum මේ උඩ තියෙන එක maximum මේක minimum වෙන්න ඕනේ. මම ලියන්නද ඒක? ඔව්. maximum effective concentration සාන්ද්‍රණය හරි අනිත් පැත්තෙන් minimum effective concentration. හරිද? සමහර වෙලාවට අපි කියලා තියෙනවා මේක maximum therapeutic concentration කියලා තියෙනවා. මේක minimum therapeutic concentration කියලා තියෙනවා. මේ වචන දෙකම එකයි. හරිද? right. දැන් අපෝ මේ වයිකට යන්නම්. බලන්න. මේ බලන්න. මේකෙදි සාමාන්‍ය කන්වෙන්ෂනල් ඩෝසේජ් ෆෝම් එකක්. ඒ කියන්නේ අපි මේ නිකන් එකපාරට ඩ්‍රග් එක රිලීස් වෙන සාමාන්‍ය පෙත්තක් ගත්තාම මොකද වෙන්නේ? ස්ටඩි ස්ටේට් එකක්. අපි ඉන්ජෙක්ෂන් එකක් කියලා හිතමු. ස්ටඩි ස්ටේට් එකක් එනවා කොහෙදද? මේ මෙතන. හරි? බලන්න. එතකොට ඉෆෙක්ටිව්ලි වෙන්නේ මේ මෙතනදී. මතක ඇති නේද? ඩ්‍රග් එක රිලීස් කරන්නේ ඩ්‍රග් එක ඉන්පුට් එකට අවුට්පුට් එක සමාන වෙන්නේ මේ උඩදී. එතකොට මොකද වෙන්නේ? ඒක ටොක්සික් අවස්ථාව. හරිද? රයිට්. නැත්නම් Cmax එක. නේද? Cmax එක. එතකොට මේක ඇවිල්ලා අවම අවස්ථාවයි කියන්නේ ඊළඟ ඩෝස් එකයි කලින් ඩෝස් එකයි දැන් ඩෝස් එකයි අතර කාලෙදී මෙන්න මෙහෙම මට්ටමක් එනවා. නිම්නයක් ඇති වෙනවා. හරි? ඒ කියන්නේ අවම මට්ටම. concentration එක අවම වෙන මොහොත. මේක වෙන්නේ ඩෝස් කීපයක් එකවර දෙනකොට. conventional dosage form එකකින් ඩෝස් කීපයක් එකවර දෙනකොට මේ தත්ත්වය උදා වෙනවා. හරි? right. ඒකත් දාගන්න ඊට පස්සේ. මොකද්ද? මෙහෙම මෙන්න මේ විදිහට හදගන්න. ඒක දාගන්න multiple dosing of conventional dosage form. ඒ ගොඩක් දෙනකොට හරි මේ අපි මේ කඩේලකින් හදලා තියෙන මේ පළවෙනි එකේ මෙහෙම ඒ එක ඩෝස් එකක් දුන්නාම වෙන දේ මේක ඔයාලා කලින්මුත් ඇඳලා නේද සිංගල් ඩෝස් එකක් දුන්නා මම කිව්වා මෙතෙන් දෙනවා onset of action ඊට පස්සේ peak එකට යනවා හරි ඊට පස්සේ ඇඟෙන් බිඳවට්ටනවා මෙතන termination of drug action ටික ඇඟෙන් ඉවත් වෙලා බිඳුව බවට පරිවර්තන වෙනවා හරි දැන් ඕක එක ඩ්‍රග් එකක් දුන්නාම කන්වෙන්ෂනල් වල හරි මේ ගොඩක් දුන්නාම අපි දැන් තෙරපියුටික් ලෙවල් එකේ පවත්වා ගන්න එපා. ඒකින්ද එකක් දීලා එයාගේ කාල ටයිම් ඔෆ් ඩියුරේෂන් ඔෆ් ඩ්‍රග් ඇක්ෂන් ඉවර වෙනවත් එක්ක ඊළඟ එක දෙනවා. හරි? ආපහු ඊළඟ එක දෙනවා. එහෙම තමයි මේ දුන්නේ. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එකකින්. බලන්න
සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එකක් මෙන්න මේ විදිහට දුන්නාම ඇක්ෂන් එක සමහර වෙලට ටිකක් ප්‍රමාද වෙනවා එන්න. හැබැයි මොකද වෙන්නේ? ඇක්ෂන් එක දිගු කාලයක් දෙනවා. බලන්න කලින් එකේ කලින් ඩ්‍රග් එක වගේ දෙගුණයක් තරම් ඇක්ෂන් එක දීලා තියෙනවානේ. මේ බලන්න. තෙරපියුටික් ලෙවල් එක දැන් මෙහෙම පටන් ගන්න දෙගුණයකට වඩා වැඩි දෙගුණයක් වගේ කාල සීමාවකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඇක්ෂන් එක නවතින අඩු වෙන යන වෙලාවකුත් තියෙනවා. හරි? ඒ කියන්නේ ටර්මිනේෂන් ඔෆ් ඩ්‍රග් ඇක්ෂන් වෙන වෙලාවකුත් තියෙනවා. එතකොට තමයි ඊළඟ ඩෝස් එක දෙන්නේ. එතකොට සස්ටේන් රිලීස් වල දෙන ඩෝස් ප්‍රමාණය ෆ්‍රීකවන්සි එක අඩු වෙනවනේ. ෆ්‍රීකවන්සි එක අඩු වෙනවා. ඒකයි මේකේ තේරුම. දාගන්න ඊට පස්සේ මේ විදිහට ඇඳලා සස්ටේන් රිලීස් සිංගල් ඩෝස් කියලා දාන්න. සස්ටේන් රිලීස් සිංගල් ඩෝස්. මේක ඇවිල්ලා මොකද්ද? හයිපොතෙටිකල්. අපි උපකල්පනයක් කරන්න. හරි? උපකල්පනයක් තමයි මේ කරන්නේ මෙහෙම තමයි රිලීස් වෙන්නේ කියලා. අපි ඕකට අනුව තමයි අපි දැන් ඩිසයින් කරන්න යන්නේ. මොකද්ද? මෙන්න මේ ඩ්‍රග් සස්ටේන් රිලීස් ඩෝසේජ් ෆෝම් එක. හරි. හැමෝම ඇඳගත්තා නේද මේක? මේ තමයි උපරිම සාන්ද්‍රණය. මේ තමයි අවම සාන්ද්‍රණය. හරි. එහෙනම් අපි ඊළඟ එකට යන්නේ. හරි. ඊට පස්සේ අපි යන් මේකේ අරමුණු ඩ්‍රග් ඩිලිවරි වල අරමුණ. හරි. එකක් තමයි ටෙම්පෝරල් ඩ්‍රග් ඩිලිවරි. ටෙම්පෝරල් විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවා. ටෙම්පෝරල් ඩ්‍රග් ඩිලිවරි. ඒකේ තේරුම තමයි controlling the rate of specific time of drug delivery to the target tissues. ඒ කිව්වේ අදාළ පටකයට හරි ඩ්‍රග් එක ගෙනියන වෙලාව. හරිද? ඩ්‍රග් ඩිලිවර් කරන වෙලාව හරි අපි නිශ්චිත කරනවා එක කාල සීමාවක්. ඒ කියන්නේ කාලයක් දෙනවා ඒ කාලය තුළ මෙච්චර ප්‍රමාණයක් ඩ්‍රග් එක රිලීස් වෙනවා. ආපහු ඊළඟ කාලේ දෙනවා ඒ ප්‍රමාණයට ආපහු ඒ ප්‍රමාණයම රිලීස් වෙනවා. ඒක තමයි පළවෙනි මෙතඩ් එක. මොකේද ඔබ්ජෙක්ටිව් එක ඩ්‍රග් ඩිලිවරි එකේ SR එක. මොකද්ද? ටෙම්පෝරල් ඩ්‍රග් ඩිලිවරි. හරි తాවකාලිකව තමයි මේක ටික ටික රිලීස් කරන්නේ. හරිද? එකවර ඔක්කොම රිලීස් කරන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි අරමුණ තමයි ස්පේෂියල් ඩ්‍රග් ඩිලිවරි. ඒ කියන්නේ ඒ ටාගට් ටිෂු එකට හරි ඕගන් එකට හරි ඉන්ද්‍රියට හරි ඒ අදාළ තැනට විතරයි රිලීස් කරන්නේ. වෙන වෙන තැන් වල රිලීස් කරන්නේ නැහැ ඩ්‍රග් එක. හරිද? මොකද ස්පේෂියල් ඩ්‍රග් ඩිලිවරි. එහෙනම් අරමුණු දෙකක් තියෙනවා. මොකක්ද අරමුණු දෙක? එකක් තමයි ටෙම්පෝරල් ඩ්‍රග් ඩිලිවරි. දෙවෙනි එක තමයි ස්පේෂියල් ඩ්‍රග් ඩිලිවරි. right දාගන්න objectives temporal drug delivery දෙන එක spatial drug delivery. හරි නේද?
ස්පේෂියල් ඩ්‍රග් ඩෙලිවරි. දෙකම ලියවනේ අපි දැන් ඊළඟට යනවා. දැන් අපි බලමු මේකේ වාසි අවාසි. ඇත්තට මේ වගේ ඩ්‍රග්ස් ගත්තාම අපිට සමහර වාසි තියෙනවා සමහර අවාසි තියෙනවා. ඇත්තටම අපි ඉස්සලාම බලමු අවාසි මොනවද කියලා. හරි? අවාසි මොකද්ද? එකක් තමයි මේ SR ඩෝසේජ් ෆෝම් එක. අපි හිතමු පැරන්ටලි අපි ඉන්ජෙක්ෂන් එකක් විදිහට දුන්නා කියලා. ඉන්ජෙක්ෂන් එකක් විදිහට දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ? දිගු කාලයක් ඇඟේ රිලීස් වෙනවා. ඒක අපේ ඇඟෙන් ඉවත් කරන්න මොකද වෙන්නේ? හරි අපහසුයි. එහෙම එකක් දිගු කාලයක් ඇක්ෂන් එකක් දෙන එකක් ඇඟෙන් ඉවත් කරන්න අමාරුයි. හරි? poor in vivo in vitro අපේ ඇඟේ සහ ඇඟෙන් පිට නේද? correlation කියන්නේ මේක correct කරන්න බැරි වෙනවා. යථා තත්ත්වයට පත් කරන්න බෑ. ගොඩක් අමාරුයි. possibility of dose dumping. dose එක මොකද වෙන්නේ? එක පාට මොකද වෙන්න පුළුවන්? වැඩි වෙන්න පුළුවන්. dose dumping. හරි? වැඩි වෙන්න පුළුවන්. හරි? retrieval of drug is difficult. හරි? drug එක retrieve කරන්න අමාරුයි. ඉවත් කරන්න අමාරුයි. dose adjustment is difficult. dose එක අපිට adjust කරන්න අමාරුයි. අපි චුට්ටක් ඕක කොහොම තියලා advantages පැත්තට යන්කෝ. මේ වගේ වාසි reduction in fluctuation in steady state level. steady state level එක ඉහළ පහළ යන එක අපිට අඩු කරන්න පුළුවන්. හරිද? fluctuation එක අඩු කරන්න පුළුවන්. හරි? increase safety of high potency drugs. ඇත්තටම prevalent drugs එහෙම නැත්නම් මේ potency එකකින් වැඩි ඖෂධවල හරි safetyness එක වැඩි කරන්න මේක වැදගත් වෙනවා. මොකද ප්‍රබල ඖෂධයක් අපේ ඇඟට දුන්නාම එකවර ඒක රිලීස් වුණොත් එහෙම මොකද වෙන්නේ? එකපාරට টොක්සික් වෙන්න පුළුවන් අපිට. මෙහෙම ක්‍රමයකින් අපිට මේ වැඩේ මොනව කරන්න පුළුවන්ද? බොහොම පහසුවෙන් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. දෙවෙනි එක. total amount of dose is decreased. අපි දෙන්න ඕනි dose එකේ ප්‍රමාණය මාත්‍රාව හැම වෙලේම අර කන්වෙන්ෂනල් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. හරි? දෙන්න ඕන dose එක හරි අඩුයි. improve patient compliance. අන්න ලෙඩාගේ ගන්න තියෙන කැමැත්ත වැඩි. දාගන්න advantages ඉස්සල්ලාම advantages දාගන්න. advantages reduction in fluctuation of steady state. දෙවෙනි එකක් දාගන්න increase safety of high potency drugs. තුන්වෙනි එක total amount of dose is decreased. ඊළඟ improve patient compliance. compliance කියන්නේ ලෙඩෙක් බෙහෙතක් ගන්න තියෙන කැමැත්ත. improve. improve patient compliance. අනේ disadvantages යටතේ මොකක්ද අවාසිය අපිට තියෙන? poor in vivo in vitro correlation. කියන්නේ ගොඩක් වෙලාවට මේ correlation කියන්නේ අපි පිටත සහ ඇතුළත අපිට මේ ඉන්ටර්කනෙක්ට් කරන්න බෑ. කරෙක්ට් කරන්න බෑ. ඒ කියන්නේ ඩ්‍රග් එක ලේ වල තියෙන ප්‍රමාණය හරි ඊට පස්සේ අපි පිටින් ආපහු මේක දෙන්න ඕන නම් ඒ ප්‍රමාණය අපිට හැම වෙලෙම කලින් නිගමනය කරන්න බෑ. හරි? ඒ කියන්නේ
මේක ඇවිල්ලා මේ කමියුනිකේෂන් එක weak internal and externally. in vivo කියන්නේ ඇඟ ඇතුලේ, in vitro කියන්නේ ඇඟෙන් පිට. ඒ කියන්නේ මේ interconnection එක weak. sustained release dosage form දෙනකොට මේක අපිට හරියට communicate කරන්න බෑ. හරි? ඒක දාගන්න poor in vivo and in vitro correlation. correlation disconnect වෙන තාපව connect කරගමු. ඒ යටතේ උනන් දාගන්න correlation කියන්නේ මොකක්ද කියලා. mutual relationship. හරි? mutual relationship සම්බන්ධතාවය නේද? එහෙම නැත්නම් or connection between inside and outside the body. In between inside and outside the body. මේක SR dosage form වලින් control කරගන්න බෑ, ඒක poor. හරි? දැන් rapid release එකක් නම් අපි දන්නවා දීලා දැන් පැය 4ක් යද්දි ඉවරයි. හරි? ඊළඟ එක දෙන්න ඕනි වෙලාව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා මැදදී බැරි වෙලාවකවත් ඩෝස් එක වැඩි කරන්න ඕන නෝ. හරි? අපි තාම කොච්චර දෙන්න ඕනද කියලා හිතා ගන්න බෑ. හරිද? right. ඊළඟට තියෙනවා possibility of dose dumping. dumping කියන්නේ හැම වෙලෙම මතක තියාගන්න symptoms. right. හැමෝම ඉන්නවනේ. හරි. symptoms ඒ කියන්නේ drug එකකින් එන්න පුළුවන් අතුරු ආබාධ ගැන හරි වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ possibility of dose dumping symptoms ගොඩක් එන්න පුළුවන් මේ වගේ SR dosage form එකක් දාගන්න possibility of dose dumping. ඕනනම් dumping කියන්නේ මොකක්ද කියලා දාගමු අපි. dose dumping is a group of symptoms. Is a group of symptoms. ලක්ෂණ ගොඩක්. ඕනනම් දාගන්න including weakness. weak වෙන්න පුළුවන් ඇඟ. හරි? ඒ වගේම abdominal discomfort එන්න පුළුවන්. උදරයේ අපහසුතාවයන් එන්න පුළුවන්. abdominal discomfort. සමහර අයට මොකද වෙන්නේ? diarrhea එන්න පුළුවන්. diarrhea. ඔන්න ඔයගේ දේවල් තමයි dumping කියන්නේ. ඒ කියන්නේ dose එක මොනවා වෙන්න පුළුවන්ද? dose එක නිසා එන්න පුළුවන් symptoms වැඩි වෙන්න පුළුවන්. හරි නේද? dose dumping. ඊට පස්සේ retrieval of drug is difficult. drug එක අපේ ඇඟට දුන්නාම ඇඟෙන් ඉවත් කරන්න හරි අමාරුයි. retrieval. right. දාගන්න retrieval of drug is difficult. සර් මේ ඒ කියන්නේ ඩම්පින් කියලා සර් කියන්නේ සයිඩ් ඉෆෙක්ට් වලට වගේ එතකොට. ඔව් මේ drugs හින්දා සමහර විට side effect වෙනස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය rapid release එකකට සාපේක්ෂව slow release එකකින් ඒ කියන්නේ දිගු කාලින action එක දෙන එකකින් මොකද වෙන්නේ අර rapid release එකේ දෙන side effect දිගු කාලීනව අපිට පෙන්වන්න පුළුවන්. තේරෙනවනේ? ඒ කියන්නේ symptoms වැඩිපුර පෙන්වන්න පුළුවන් අරකට සාපේක්ෂව. ඒකයි අවාසිය මේකේ. possibility of dose dumping. dose එක මාත්‍රාව එහා මෙහා යන හින්දා අපිට side effect වෙනස් වෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. drug එක දුන්න retrieval of drug is difficult කියන්නේ drug එක අපේ ඇඟට දුන්නා මේක toxic වුණොත් මේක අයින් කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ dose adjustment is difficult. dose එක මැදදී වෙනස් කරන්න ඕනොත් එහෙම ඒක adjust කරන්න අමාරුයි.
ඒ කාලේ ඉවරනකල්ම ඉන්නවා ඇඩ්ජස්ට් කරන්න. Those adjustment is difficult. Sustain release හරියට අල්ලගන්න. right. එහෙනම් disadvantages ටිකත් හරිනේ. අපි යන් එහෙනම් ඊළඟ ස්ටෙප් එකට. හරි. ඊට පස්සේ අපි බලමු මේ SR dosage form එකක් හදනකොට අපි සලකා බලන්න ඕනි properties ටික. හරි. මොන වගේ ලක්ෂණද අපි සලකා බලන්න ඕනි. හරිද? එකක් තමයි biopharmaceutical properties. ඒ කියන්නේ මේ pharmaceutical නැත්නම් මේ කියන ඖෂධ හදන විදිය හරි අපේ ඇඟට ගැලපෙන්නේ කොහොමද? ඒකට ගැලපෙන properties ටිකක් තියෙනවා. හරිද? ඒ ටික තියෙනවා. ඊට පස්සේ pharmacokinetic properties තියෙනවා. අපේ ඇඟට මේක දුන්නාට පස්සේ අපේ ඇඟ මේකට කරන දේවල් ගැන අපි දැනන් ඉන්න ඕන කල්තියක්. හරිද? ඊට පස්සේ pharmacodynamic properties. drug එක අපේ ඇඟට දුන්නාම drug එක අපේ ඇඟට කරන දේ. හරි? ඒක ගැන අපි දැනන් ඉන්න ඕන. හරිනේ? ඊට පස්සේ concept ටික අපි එතනට යන්න ඕනේ. මෙන්න මේ ටික අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. හරි? right. එහෙනම් අපි දාගමු properties to be considered while preparing SR drugs. SR drugs හදනකොට අපි සලකා බැලිය යුතු properties ටික. පළවෙනි එක දාගන්න biopharmaceutical preparations. නැත්නම් properties. Biopharmaceutical properties. හරි? ඒ යටි දාගන්න පළවෙනි එක molecular size. හරි? මොකද්ද molecular size එක less than 600 daltons. මොනවා daltons කිව්වේ? ඈ? dalton එකක් කියන්නේ කීයද මයික්‍රෝග්‍රෑම් න? අහලා තියෙනවද? කාට හරි කියන්න පුළුවන්ද? දන්න කෙනෙක් ඉන්නවද? ඔයාලා දන්නවා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය නේද? මෙයා සම්බන්ධ කරලා කියන කතාවක් මේක. සාමාන්‍යයෙන් 9.963 වැඩි කිරීම 10 ඍණ 16 සමානයි නේද? ඩැල්ටන් එකක්. ඒ කියන්නේ මයික්‍රෝග්‍රෑම් 9 වැඩි ඒ කියන්නේ මයික්‍රෝග්‍රෑම් වලටත් වඩා හරි කුඩා එකක්. නේද? right. දාගන්න molecular size එක less than 600 daltons. හරි? ජලයේ දියවීමේ හැකියාව ඒක solubility එක හරි more than 0.1 milligram per milliliter මිලිලීටරයකට මිලිග්‍රෑම් 0.1ට වඩා දිය වෙන්න ඕන. අපි කියනවා ඔක freely soluble වෙන්න ඕන කියලා කියනවා. හරි? partition coefficient එක between 1 to 2. හරි? partition coefficient. මේවා මේ ෆිසික්ස් වලදී තමයි ඔක ගොඩක් ඕන වෙන්නේ. අපෙන් ඕව මොනවද කියලා අහන්නේ. හරි? partition coefficient එක between 1 to 2. dissociation constant. ඔයාලා දන්නවා dissociation කියන්නේ අපි මතකද කෙමිස්ට්‍රි වලදී කරලා අපි මේ මොකක්ද අපිට කියන වචනේ විඝටන නියතය මොකද එන්න ඕනේ මෙන්න මේ විදිහෙන් ඇසිඩික් ඩ්‍රග් එකක් නම් හරි pKa value එක 2.5ට වඩා වැඩි වෙන්න ඕනේ බේසික් ඩ්‍රග් එකක් නම් pKa value එක 11ට වඩා අඩු වෙන්න ඕනේ හරි විඝටන නියතය ඔන්න ඔය විදිහට එන්න ඕනේ දැන් නම් මේවා අමතක ඇති වල නේද විඝටන නියතය එහෙම
right. ඊට පස්සේ absorption mechanism biopharmaceutical properties යටතේ absorb කරන විදිය මොනවා වෙන්න ඕනද මම කියලා දෙන්න absorption ක්‍රම active passive එක මතක ඇති ලිපිඩ වල දිය වෙලා යන එක සහ සිදුරු හරහා ගමන් කරන එක සෛල එක හරිද passive active එක තමයි ශක්තිය වැය කරමින් ගමන අනිවාර්යයෙන්ම මේ biopharmaceutical properties යටතේ mechanism එක වෙන්න ඕනි passive වෙන්න ඕනි හරි passive වෙන්න ඕනි හැබැයි ඒකත් මොකද කියන්නේ සිදුරු හරහා නෙමෙයි මොන වගේ දිය වෙලාද යන්න ඕනි සෛල පටලයේ දිය වෙලා. උතන වරහන් ලියා ගන්න. දැන් ලියා ගන්න වරහන් තුලේ lipid soluble කියලා දාගන්න. by then through lipid layer. ඊට පස්සේ ionization කියන්නේ මොකද්ද? අයනීකරණය. හරි? ionization at physiological pH අපේ ආමාශයේදී ionization එක සාමාන්‍යයෙන් 95ක් වෙන්න ඕනි. හරි අයනීකරණය 95ක් වෙන්න ඕනි. හරි ඕව අහන්නේ ඔයාලා දැනන් ඉන්න ඕනේ මේ කොටස නෙමෙයි. හරි biopharmaceutical properties එකේ මොනවද කියලා හෙවොත් molecular size එක කියන්නේ ඒක solubility එක කියන්නේ හරි partition coefficient එක හරි ඊට පස්සේ dissociation constant එක absorption mechanism මේවා අහනවා හරි අඩුයි ඒ වුණාට නිකන් හරි SEQ එකක් ලියන්න ආවොත් අඩුම තරමේ මේ තියෙන properties වලින් තුනක්වත් ලියා ගන්න පුළුවන් නේ ඔයාලා නේ molecular size කියන එක ඔයාලා අනිවාර්යෙන් ජල ද්‍රාවිතාවයේ අනිවාර්යෙන් පුළුවන් හරි ඊට පස්සේ absorption mechanism එක passive කියලා lipid soluble වෙන්නත් ඕනේ කියලා කියන්න පුළුවන්. ওই තුන මත තියාගන්න පුළුවන්. ඒ ඇති. හරි. ඊට පස්සේ ඊළඟ properties pharmacokinetic properties. හරි. pharmacokinetic properties කියන්නේ මොකද්ද? අපේ ඇඟ විසින් drug එකකට කරන දේවල් මොනවද? මොනවද absorption, elimination, metabolism සහ distribution නේද? absorption, distribution, metabolism, elimination. හරි. right pharmacokinetic properties ඕක නම් අහනකො දෙන්නේ මතකෙම ලියුවා හැකිනේ absorption rate එක මෙයාලා ඉතින් rate දීලා තිනවා ඌවා ඕනේ නැහැ මෙහෙම ඔයාලගේ මට්ටමින් ඕක අහන්නේ නැහැ හැබැයි ඉතින් ඔයාලා මෙහෙම එකක් තියෙනවා කියලා මතක ගන්න absorption rate හරි elimination of half life t half එක metabolism rate එක not too high ඉක්මනින්ම පරිවෘත්තය ලක් වෙන්න බෑ. ඒතකොට මොකද වෙන්නේ? ඒක සස්ටේන් වෙන්නේ නැහැ නේ. ඉක්මනින් පරිවෘත්තය ලක් වුණොත් ඒක දිගු කල් පවතින්නේ නැහැ නේ ඇක්ෂන් එක. ඒකින්ද not too high. dosage form index එක. ඒ කියන්නේ මේ steady state එකේ නැත්නම් අපි කියනවානේ maximum concentration එකට එන්න. හරි? ඒක කීයද කියලා අහනවා. ඒ කියන්නේ ඒ අනුපාතය. ඒ කියන්නේ maximum concentration එකයි minimum concentration එකේ steady state level එක බෙදපුවාම එකක් වෙන්න ඕනේ අගේ. හරි? මේ දෙක අගයන් දෙක බෙදපුවාම අගේ එක වෙන්න ඕනේ. හරි? ඒක තමයි ඒ කියන්නේ මෙයා මොකද වෙන්න ඕනේ? යන් drug එක එකම level එක තියෙන්න ඕනේ. එතකොට එක එන්නේ එකම මට්ටමේ තියෙන්න ඕනේ. හරි ඒක අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ඒකයි මේ කියන්නේ dosage form index කියන එක. හරි? right. එහෙනම් ඕකෙන් absorption rate එක, elimination half life, හරි? metabolism rate එක. හරි absorption rate එක වැඩි වෙන්න ඕනි. elimination half life එක සාමාන්‍ය 2ත් 6ත් අතර වෙන්න ඕනි. metabolism rate එක high වෙන්න බෑ. ඔන්න ඔය ටික මතක තියාගන්න ඒ ඇති. right. pharmacodynamic properties අපේ drug එක අපේ ඇඟට කරන දේ. හරි? drug එක පැත්තෙන් ගත්තාම dose එක ග්‍රෑම් එකට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. අනිවාර්යයෙන්ම dose එක මොනවා වෙන්න ඕනද? හොඳටම මතක තියාගන්න. slow release drug එක නැත්නම් sustain release drug එක හරි? එක property එකක් තමයි control release කියන එක. control release drugs වල maximum dose එක 1 gram වෙන්න ඕනේ ඊට වඩා වැඩි වුණොත් ඒක control release වෙන්නේ නැහැ. හරි? therapeutic range එක
හරි වයිඩ් වෙන්න ඕනේ. ඒ කිව්වේ ඇක්ෂන් එක මොන වෙන්න ඕනද? ටිකක් මැක්සිමම් සහ මිනිමම් තෙරපියුටික් ලෙවල් එක අතර පරතරය ටිකක් විශාල වෙන්න ඕනේ. හරි තෙරපියුටික් රේන්ජ්. ඊට පස්සේ තෙරපියුටික් ඉන්ඩෙක්ස් එක කිව්වේ good effect සහ bad effect අතර පරතරය වැඩි වෙන්න ඕනේ. wide therapeutic index එකක් වෙන්න ඕනේ. හරි PK PD relationship එක කියන්නේ මේක ඇවිල්ලා මොකද්ද PK value එක PD value ඒව නම් වලින් අහන්නේ මේ දෙක අතර පරතරය සාමාන්‍යයෙන් මොනවා වෙන්න ඕනද? හොඳ අගයක තියෙන්න ඕනේ. හරි good වෙන්න ඕනේ relationship. ඒ කියන්නේ highly acidic වෙන්නත් බෑ highly basic වෙන්නත් බෑ. හරිද? ඒ නිසා මේ ඩ්‍රග් එක සාමාන්‍ය මට්ටමේ තියාගත හැකි ඩ්‍රග් එකක් වෙනවා. ඒතර තමයි අපිට රුධිරයට පවා ලබා දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ෆාමකොඩයිනමික් ප්‍රොපර්ටිස් ඇතුලේ ඩෝස් එක, තෙරපියුටික් රේන්ජ් එක, තෙරපියුටික් ඉන්ඩෙක්ස් එක ඔන්න ඔය ටික මතක තියාගන්න හරියට. හරිනේ? රයිට්. එහෙනම් ඔන්න දැන් අපි යනවා concept එකට. right sustain release dosage form එකක් කොහොමද අපි සංකල්පයක් විදිහට මේක ගොඩනගා ගන්න. ඕම් බලා ගන්න. හරි මේකට තියෙනවා සාමාන්‍යයෙන් dosage form එකක් ගත්තාම හරි ඔයාලා දන්නවා tablet syrup capsule injection මේ ඕනම එකක් තියෙනවා. හරිද? ඒ වගේම drug එක release වෙනවා කොහෙද අපේ absorption pool එකට. එක්කෝ අපේ ආමාශයට වෙන්න පුළුවන් එක්කෝ අපේ ලේ වලට කෙලින්ම වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ එහෙම නැත්නම් අපි lungs වලට වෙන්න පුළුවන්. හරි ඔය කොහෙට හරි drug එක කොහෙද නිදහස් කරනවා අදාළ තැනට. එතනින් drug එක absorb කරනවා. මේ drug එක absorb කරාට පස්සේ අදාළ site එක හරි අදාළ site එකට යනවා. හරි ආහාර ජීර්ණ පද්ධතියෙන් නම් අපේ ලේ වලට ගිහිලා ලේ වලින් අපි හිතමු අපේ බ්‍රේන් එකට යන්න ඕනි කියලා. ඒ අදාළ සයිට් එකට යනවා. දැන් මොකද වෙන්නේ? ඒ අදාළ සයිට් එකෙන් ඩ්‍රග් එක බිඳවට්ටලා එළියට යවන්න ඕනේ. එලිමිනේට් කරන්න ඕනේ. ඕවට අපි දීලා තියෙන වචන ටිකක්. KR. හරි KA. KE. ඔය ටික සම්බන්ධ කරලා මෙයාලා හදලා තියෙනවා රිලේෂන්ෂිප් එකක්. මොකද්ද? සම්බන්ධතාවයක්. In conventional dosage form KR අගේ වැඩි KA ට වඩා. හරි? ඒ කියන්නේ dosage form එකෙන් drug එක release කරනකොට හරි drug absorbance එක මොනවා වෙන්න ඕනද? අඩුයි කියලායි කියන්නේ. ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක් dose එක දෙන්න ඕනේ. ඒකෙන් යම්කිසි කොටසක් තමයි ඇඟට උරාගන්නේ. Release drug from dosage form is not rate limiting step. drug එක release කරන එක හරි rate එක limit කරන step එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ අපේ ඇඟට drug එක දුන්නාම ඒක release කරන ප්‍රමාණය වැඩි කරන්න ඕනි absorb කරන ප්‍රමාණයට වඩා. හරි? එතකොට තමයි යම් ප්‍රමාණයක් හරි අපේ ඇඟට උරා ගන්න. හරි? එතකොට මේක දැම්ම ලියන්න එපා වමින්න. එතකොට තමයි අපිට අර කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න. immediate release වල මොකද වෙන්නේ? ඒ absorb කරන වේගයට වඩා ගොඩක් වැඩි අපි release කළ යුතු ප්‍රමාණය. හරිද? release කළ යුතු ප්‍රමාණය. ඒක තමයි ඉක්මනින් drug එක release වෙන්නේ වගේ. මම කියවනේ rapid release කියලා. පැය කීපේ action එක දෙන්නේ. හරි? non immediate ඒ වගේ immediate නොවනම ඒ වගේ මොකද වෙන්නේ? ගොඩක් වැඩි absorbance එක ගොඩාක් අඩුයි. හරි? sorry absorbance එක ගොඩාක් වැඩි ඒ වගේ අපි release කරනවට වඩා. ඒකට කියන්නේ release is rate limiting step. මෙයා release කරොත් තමයි මෙයා absorb කරන්නේ. එතකොට ඒක rate limiting. හරිද? absorb කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ කාරණේ. සාමාන්‍යයෙන් immediate release හරි මොන release එකක් හරි ඒකේ වෙන්න ඕනි මොකද්ද? අපි නිදහස් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනි absorb කරන ප්‍රමාණයට වඩා වැඩි. හරිද? ඊට පස්සේ දිගු කාලයක් non immediate කියන ඒ වගේ දිගු කාලයක් release වෙවි
දිගු කාලයක් ඇබ්සෝප්ෂන්ස් එක වෙනවා නම් ඒ වගේ මොකද වෙන්න ඕනේ? රේට් ලිමිටින් ස්ටෙප් එකක් විදිහට තමයි සලකන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි රිලීස් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇබ්සෝබ් වෙනවා, උරා ගන්නවා. ඒ කොහොමද? අපි විනාඩියකදී දෙනවා මෙච්චර ප්‍රමාණයක්. අපි දැන් මිලිග්‍රෑම් 10යි කියලා. හරි? හැබැයි ඇබ්සෝබ් කරනවා යා මොකද වෙන්නේ? පැයක් ඇතුළත 10ව 60ක්. එතකොට මොකද වෙන්නේ? මේ ඩ්‍රග් එක අපි රිලීස් කළ යුත්තේ කොහොමද? එකවර නෙමේ ටික ටික. හරිද? ටික ටිකයි රිලීස් කරන්නේ. ඒකින්ද මෙන්න මේ විදිහට දෙයක් කියනවා අපි. The release should follow zero order kinetic. ඒ කියන්නේ අපි රිලීස් එක දෙන්න ඕනි ඩ්‍රග් එක ඇඟට නිදහස් කිරීම දෙන්න ඕනි zero order එකක් විදිහට. ඒ කියන්නේ එන්සයිම අනුගන්නට සමාන අනුගන්න ඩ්‍රග් එක නිදහස් කරන්න. හරිද? clinically අපි සායනිකව equivalent to constant release in many cases. සායනිකව අපි දකිනවා මොකද්ද? constant release එකක්. හරි? ඒ කියන්නේ release එක මොකද වෙලා තින්නේ? අපි නියත කරලා තියෙනවා. ඒ වගේම හරි absorbance එකත් metabolism එකත් ඔක්කොම නියත වෙලා තියෙනවා. මේ බලන්න release rate in rate එකට ඇඟ ඇතුළට එන වේගයේ සමානව rate out. වලට මම කිව්වා input එක output එකට සමාන වෙනවා. හරි? ඒ තියරිය තමයි අපි SR dosage form වල අනුගමනය කරන්නේ. ඒකෙන්ද මෙයාලා හදලා තියෙනවා පොඩි සමීකරණයක් මේ විදිහට. හරි? KE elimination rate constant. හරි මේවා ඔයාලගෙන් අහන්නේ නිකන් සමීකරණයක් විතරයි. VD total volume of distribution. හරි? ඊට පස්සේ CP plasma drug concentration. KR zero order release rate constant. Zero order release constant. අපි මේකට අනුව තමයි මොකක්ද ඩිසයින් කරන්නේ? sustain release dosage form එක ඩිසයින් කරන්නේ. ඔයාලට මේවා අහන්නේ නැහැ. ඔයාලගේ සිලබස් එකට මේක දාන්නේ නැහැ. හැබැයි ඔයාලට මේක හදන විදිය මම කියලා දෙන්න එපයි. ඒකයි මම මේ කොටස ඔයාලට ඇඩ් කරලා තියෙන්නේ. මොකද්ද මේ කරන්නේ? මොන තියරිය පාවිච්චි කළාද මේක හදන්නේ කියන එක තමයි මේ කියලා දෙන්න තමයි මම මේක දැම්මේ. ඒක නිසා මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේක අපි දාගමු සරල සටහනක්. මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. සරලව දාගමු මේ විදිහට. concept of sustained release formulation. ඔන්නෝම නෝට් එක දාගන්න. concept of sustained release dosage form. හරිනේ ඒකල දාගන්න මෙන්න මේක ඉස්සලා මේක දාගන්න dosage form එකකින් drug එක රිලීස් වෙනවා ඒකට කියන කෙටි නම අපි දානවා KR හරි absorption pool එකට නිදහස් වෙනවා absorption pool එකෙන් drug එක absorb කරගන්නවා අපි කියනවා ඒකට KA කියලා ඒක ගමන් කරනවා target area එකට site එකට ඒ target area එකෙන් මොකද කරන්න ඕනේ? ඩ්‍රග් එක එලිමිනේට් කරනවා. ඔන්න ඕක දාගන්න ඉස්සල්ලාම. හරි නේද? right. ඊට පස්සේ දාගන්න සාමාන්‍යයෙන් conventional dosage form එක කොහොමද වෙන්නේ? right. in conventional dosage form මොකද්ද වෙන්නේ?
KR එක වැඩි KA ට වඩා. ඒ කියන්නේ රිලීසින් රේට් එක වැඩි වෙන්න ඕනි ඇබ්සෝබන්සි එකට වඩා. ඒකනේ සාමාන්‍යයෙන් අපි වැඩිපුර දුන්නොත් තමයි යම් කිසි ප්‍රමාණයක් ඒකෙන් උරා ගන්න. ඒකල දාන්න ඒක ඉස්සරයි not rate limiting. not rate limiting. රිලීස් කරන රේට් එක ලිමිට් කරන සීමා කරන සාධකයක් නෙවෙයි. පියවරක් නෙවෙයි ස්ටෙප්. අවශ්‍ය තරම් අපි රිලීස් කරනවා. හරි? ඊට පස්සේ දාගමු අපි ඊළඟ ස්ටෙප් එකට යනවා. හරිනේ? right. ඒකේ දාගන්න immediate release එක වගේ. මොකද වෙන්නේ? ඊටත් වඩා වැඩි රිලීසින් රේට් එක. හරි? immediately. ඒ කියන්නේ ඉක්මනින්ම ඩ්‍රග් එක රිලීස් කරනවා. ඉතින් පැය කිහිපයයි ඇක්ෂන් එක දෙනවා. උදාහරණයක් සල්බියුටමෝල් මන්ට ඇක්ෂන් එක දෙනවා. කෙටි කාලයක්. ඒ වගේ රිලීසින් රේට් එක වැඩි ගොඩක්. ඊට පස්සේ දාගන්න non immediate අපි දැන් මේ කතා කරන්න යන ඒ වගේ non immediate ඒ කියන්නේ SRA වගේ immediate release කරන්නේ SRA වගේ SRA වගේ මොකද වෙන්නේ the release should follow zero order kinetic හරි SRA වගේ මෙන්න මේ විදිහට දාන්න releasing rate එක ගොඩාක් අඩුයි absorbency rate එකට වඩා. හරි නේද? මේකේ වැඩි වෙන්නේ මොකද්ද? absorb කරන වේගය වැඩි. හරි? ඒක තමයි මේකේ විශේෂත්වය. හරි? ඒ යටතේ දාගන්න release should be follow zero order kinetic. release එක zero order kinetic වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අපි රිලීස් කරන එක constant rate එකකින් වෙන්න ඕනේ. clinically equivalent to constant release. දාගන්න constant release කියලා වරන් ඉඳලා දාගන්න. එන්න මොකද ලියන්න එපා. එතකොට ඒකේ දාගන්න rate in input එක සමානයි rate out කියලා දාගන්න. kr rate in rate out කියලා දාන්න පුළුවන්. හරිනේ මේ සමීකරණ ඔයාලගේ සිලබස් එකට අදාළ නැහැ. ඒකින්ද ඕක ලියන්න එපා. right. දැන් ඔයාලා දන්නවා concept එක මොකක්ද කියලා. හරි? ඔය ඇවිල්ලා මොකක්ද අපි කතා කරේ? මේ කතා කරේ release වෙන concept එක. හරි? drug එක release කරන concept එක. ඊළඟට අපි බලමු dose එක. දෙන්න ඕනි dose එක. හරි? for zero order release. බලන්න zero order release එකකදී මොකද වෙන්නේ? ඕම් බලා ගන්න. මේක තමයි අපි drug එකේ core එක කියලා කියන්නේ. ඒ කියන්නේ core එක. මැද. හරි? ඊට පස්සේ maintenance dose. මේකේ මැද තියෙනවා drug එක ඒකෙන් ටික ටික රිලීස් කරනවා එළියට මේ විදිහට. ටික ටික. බලන්න මේ මොකද්ද? ඒක තමයි immediate release. ඉස්සල්ලාම ඕන ටික. අපි බීපු ගමන් බෙහෙතක් රිලීස් වෙන්න ලේවල් එකට ඇක්ෂන් එක එන්න ගොඩක් ප්‍රමාදයි මේ සස්ටේන් එක. ඒක වළක්ව ගන්න අපි මොකද කරන්නේ? වටේට දානවා ඉක්මනින් ඩ්‍රග් එක රිලීස් වෙන එක. කෝ එකේ මොකක්ද තියෙන්නේ? පස්සේ රිලීස් වෙන්නේ. හැබැයි ඒක ටික ටික රිලීස් වෙනවා. හරි? එතකොට බලන්න මේකේ විදිහට නම් අපි ඩෝස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් zero order kinetic එකට මොනවා කරලාද? මැදට දානවා ඝන ව්‍යුහයක් ඒක ලේසියකින් දිය වෙන්නේ හිමීට හිමීට තමයි දිය වෙන්නේ පිටින් දානවා අපි ඉක්මනින් රිලීස් වෙන්න ඕනි ඩෝස් එකේ ප්‍රමාණය වටෙන් දානවා හරි එහෙනම් ඔයාලට තේරෙන්නේ ඩෝස් එක සලකනකොට අපි ඔන්න ඔය ක්‍රම දෙක අනුගමනය කරන්න ඕනේ මොකද්ද
co-maintenance dose එක අනිත් එක තමයි immediate release component එක දාගන්න එහෙනම් dose consideration කියලා දාලා for zero order release කියන එකට දාගන්න co maintenance dose මේ විදිහට පින්තූර ඇඳලා දාන්න. ඒ වැඩි ඕනේ. හරි අපි ඕකට කියනවා ඉනිෂියල් නැත්නම් ප්‍රයිමරි ඩෝස් එකට හරි මේ මෙන්න මේකට හරි DI කියලා හරි ඔතනම දාගන්න ඔය ඇඳපු තැනම DI කියලා හරි මේන්ටේනන්ස් ඩෝස් එකට අපි කියනවා ඩෝස් මේන්ටේනන්ස් මේක ඩෝස් ඉනිෂියල් හරි මේකට දාගන්න DM කියලා හරි ඒ DM එක නැත්නම් මැද තියෙන ප්‍රමාණය සමාන වෙන්න ඕනේ මොකක් අනුවද හරි රිලීස් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනි මේ ඩ්‍රග් එක ක්‍රියාත්මක වෙන විනාඩි ගානේ total time required for extended release dosage form මේක රිලීස් වෙන්නේ කොහොමද යම්කිසි කාල සීමාවක් එක දිගට රිලීස් වෙනවා ටික ටික හරි එහෙනම් දාගෙන DM සමානයි KR TD මේකත් අහන්නේ අපි නිකන් මේක ඩෝස් එකක් හදන්නයි මේ අපි කරන්න යන්නේ maintenance dose එක සමානයි DMKR TD. TD කියන්නේ total time required. කියන්නේ මේ dose එක නිදහස් වෙන කාල සීමාව. හරි විනාඩි 10කින් disconnect වෙනවලු. කමන්න මේක ටිකක් ඔයාලට අමාරු පාඩමක් ඒකයි මම බොහොම සීරියෙන් මේක කරා යන්නේ. හරිද? තේරුම් ගන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැතුව මේක කරලා වැඩක් නැහැ. right. බලන්න ඊළඟට අපිට පුළුවන් දැන් ඩ්‍රග් එකේ කෝ එකේ තියෙන ඩෝස් එක දන්නවා ඒක රිලීස් වෙන්න ඕනි වේගය දන්නවා ඒක රිලීස් වෙන්න ඕනි කාලය දන්නවා හරිද ඊට පස්සේ තියෙනවා ඉනිෂියල් නැත්නම් ප්‍රයිමරි ඩෝස් එක කොච්චරද කියලා අපි දැන් තීරණය කරලා ඉවරයි ඒකින්ද අපි දෙන්න ඕනි ඩෝස් එක කොච්චරද කියලා හොයන්නේ කොහොමද මුළු ඩෝස් එක සමානයි හරි ඒ කියන්නේ ඩෝස් එක අපි W කියලා ගත්තොත් weight එක කියමුකෝ W කියලා ගත්තොත් අර දෙකේ එකතුව නේද DI plus DM දාගන්න එහෙනම් total dose එක therefore තිතුනක් දාලා total dose එක සමානයි DI plus DM හරි අපිට DM වෙනුවට දාන්න පුළුවන් උතන මොකද්ද මොකද DM කියන්නේ KR TD රිලීස් කරන එක total drug එකේ maintenance dose එක රිලීස් වෙන වෙලාව හරි ඔක දාගන්න පුළුවන් හරිනේ උතන එකක් දැන් ඔයාලා ලියාගත්තනේ මේක හොඳට ගන්න අදහස කෝ එකේ තියෙන ප්‍රමාණය දන්නවා පිටින් තියෙන ප්‍රමාණය දන්නවා කෝ එකට කියනවා DM කියලා මේන්ටේනන්ස් ඩෝස් එක හරි පිටින් තියෙන එකට අපි කියනවා ප්‍රයිමරි ඩෝස් එක ඒක තමයි ඉක්මනින් ඇක්ෂන් එක දෙන්න යොදා ගන්න අපි හරි ඒකෙන් මුළු ඩෝස් එක ගන්න එක කරන්නේ මේ දෙක එකතුව ගත්තා එතකොට එකතුවට සාපේක්ෂව අපි බලමු ඊළඟට මොකද්ද කරන්නේ if maintenance dose begin to release the drug and the maintenance dose එක දැන් පටන් ගන්නවා drug එක release කරන්න. හරි ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? primary එක ඉවර වෙලා තියෙන්න ඕනේ. හරි වටේ තියෙන කොටස දැන් දිය වෙලා ඔක්කොම වෙලා absorb වෙලා action එකක් දීලා තියෙනවා. දැන් maintenance dose එක පටන් ගන්නවා release කරන්න. හරිද? drug during dosing ඔන්න T දැන් ඔන්න බිඳුවේදී පටන් ගන්නවා. හරිද? එතකොට මොකද කියන්නේ අපි කියනවා weight එක drug එකේ weight එක primary එකේ නැත්නම් initial dose එක හරි මොකද වෙන්න ඕනේ අර කියපු release කරන වේගයේ ඒකට ගත වෙච්ච කාලය ඒකෙන් අඩු කරනවා මොකද්ද අර release කරන වේගය වගේම TP කියන්නේ මොකක්ද time of peak drug level හරි peak එකට එන වෙලාව අපි අඩු කරන්න ඕනේ හරි ඒ කියන්නේ මේක මුදුනට වෙන වෙලාව. ඔයාලට මම මුලින්ම කිව්වේ මුදුනටම එන වෙලාව කියලා අපි සඳහන් කරේ මෙන්න මේක. මම අපෝ පින්නන්නම්. මුලදිව ඇදලා පෙන්නපො මෙන්න මේකේ. මෙන්න මේ පීක් එකට එන වෙලාව අපි මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ පීක් එක අපිට ටොක්සික් වෙන වෙලාවක්. අපි මේ කොටස අයින් කරලා දාන්න ඕනේ. අඩු කරන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ පීක් එකේ වෙලාව අඩු කරන්න යන්නේ දැන්.
එතකොට අපිට ටොක්සික් වෙන්නේ මේවා දුන්නා කියලා. හරි? right. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? මුළු weight එක හොයන්න ඉනිෂියල් එක අනිවාර්යෙන් ඒක දෙන්න වෙනවා. හරිද? ඊට පස්සේ කෝ එකේ තියෙන ප්‍රමාණයත් අපිට ගන්න වෙනවා. හැබැයි ඒකෙන් අඩු කරන්න ඕනි මොකද්ද? පීක් එක දක්වා රිලීස් වෙන වේලාව සහ ඒ රිලීස් වෙන ප්‍රමාණය අඩු කරලා දාන්න ඕනේ. එතකොට තමයි ඇත්තටම අපි සස්ටේන් රිලීස් ඩෝස් එකට දෙන්න ඕනි ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එහෙනම් අපි දාගමු මේ විදිහට. If maintenance dose begins to release හරි ඒ කියන්නේ දැන් ඉනිෂියල් ඩෝස් එකක් රිලීස් වෙලා ඉවරයි එන්නේ එතකොට ඊට පස්සේ තමයි මේන්ටෙනන්ස් ඩෝස් එක පටන් ගන්නෙ begins to release then drug during dosing හරි then drug during dosing මොන drug එක දැන් නිදහස් කරන්න පටන් ගන්නවා වෙලාව අපි ගන්නවා බිඳුවයි කියලා t dosing time 0 ඒකින්ද අපිට දාන්න පුළුවන් ඒ වෙලාවේදී weight එක මොකද්ද initial dose එකෙන් එකතු කරනවා හරි maintenance dose එක හරි රිලීස් කරන වෙලාව සහ හරිද ඊට පස්සේ ඒකෙන් ඒකට ගත වෙච්ච කාලයෙන් වැඩි කරලා ඒක අඩු කරනවා මොකද්ද පීක් එකට එන්න ගත වෙච්ච වෙලාව සහ ඒකේ රිලීස් වෙච්ච ප්‍රමාණය. එතකොට අපිට ඇත්තටම එනවා තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ තියෙන්න ඕනි ප්‍රමාණය. හරි? මෙන්න මේක දාලා පොඩි කොටුවක් දාලා තියාගන්න. TP කියන්නේ time of peak drug level. දැන් අඩු කරපුවාම ඇත්තටම ඩෝස් එක දෙන්න ඕනි ප්‍රමාණය එනවා. හරිනේ මේක ලියාගත්තා නේද? හරි. මේක අහන්නේ ඔයාලගෙන්. හැබැයි ඉතින් සංකල්පය මොකද්ද කියලා ඔයාලා දැනන් ඉන්න ඕනින් හින්දා තමයි මම මේක දෙන්නේ. හරි? right. දැන් කියනවා මෙහෙම. first order kinetic එකේදී මොකද වෙන්නේ ඇත්තටම අර steady state එකට ආපුවාම rate in එක rate out එකට සමානයි. ඇතුළට එන වේගය එළියට යන වේගය සමානයි. ඒ කියන්නේ මොකද්ද? හරි? ඒ කියේ මොකද්ද? අපි අර කතා කරපු නේද? මොකද්ද මේ dm කියලා අපි කිව්වේ? dm කිව්වේ අපි ඩෝස් එක මේන්ටෙනන්ස් ඩෝස් එක ඒක රිලීස් වෙන වේගයෙන් වැඩි කරපුවාම අපිට එනවා අර කියපු කලින් ප්ලාස්මා කන්සන්ට්‍රේෂන් වොලියුම් ඔෆ් ඩිස්ට්‍රිබියුෂන් ඔක්කොටම සමාන වෙනවා. හරි? මේක දැන් ඔයාලා මේක දාගන්න ගියොත් එහෙම ඔයාලට මේක තේරෙන්නේ නැහැ. හරිද? අපිට ඕනේ මොකද්ද? ඉන්පුට් එක අවුට්පුට් එකට සමාන වෙන වේගකින් ඩ්‍රග් එක දෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේන්ටෙනන්ස් ඩෝස් එක පටන් ගන්නකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන් මොකක් වෙනවද? මෙන්න මේ කියපු පීක් එකට යන වෙලාව අඩු කරලා තෙරපියුටික් වින්ඩෝ එක ඇතුලේ මේන්ටේන් කරගෙන මම මේ ඔක්කොම වෙනකොට ඔයාලට තනි පොඩි නෝට් එකක් දෙනවා ඒක දාගන්න. right? ලියා ගන්න උතන මේ ඔක්කොම ඕනේ අපිට. මේව අහන්නේ නැහැ ඔයාලගෙන්. මේක අහන්නේ B farm level එකේදී අහනවා. හරිද? එතකොට ඔයාලා උත්තර දෙන්නේ ඒ දාට. අපි දැනට මේක කරමු. දාගන්න උතනින් when first order release first order කියන්නේ මොකද්ද අර අඩු ඩෝස් එකක් තියෙන වෙලාවේ first order release it should be මුල් අවස්ථාවේ ඉඳන් converted to zero order එකට යන්න ඕනේ ඔයාලා හරි first order එකේ තියලා දැන් drug එක release වෙලා ඒ කියන්නේ මේ initial dose එක release වෙලා දැන් යන්න ඕනේ zero order මට්ටමට යන්න ඕනේ දැන් dose එක ටික ටික වැඩි වෙනවා හරි when zero order මොකද්ද වෙන්න ඕනේ input rate should equal to when zero order input rate should equal to output rate right දැන් දාගමු අපි මේවා හදන ක්‍රම හරිද ඒ කිව්වේ sustain release හදන විදිහ හරි
පළවෙනි එක. හරි. ලියාගන්න type of sustain release method දාගන්න මාතෘකාව type of sustain release method. right. තව විනාඩි 5කින් අපි අන්තිය නවත්තමු. මොකද මේ පාඩම හරිය ගැඹුරු පාඩමක්. ඔයාලා මම බොහොම සීරුවෙන් මෙතනට ගෙනාවා. මේ වෙනකම් මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි. දැන් අපි යනවා සංකල්පයට ගෙනාවා. හරි මේකේ තියරිය මොකක්ද කියලා ඉගෙන ගත්තා. දැන් හදන්න යනවා ඩිසයින් කරන්න යනවා මේ ඩෝසේජ් ෆෝම් එක. හරිනේ? right. දාගන්න type of sustain release කියලා දාලා පළවෙනි එක දාන්න diffusion system විසරණය වෙන ක්‍රමයට හදන එක. diffusion system. තව විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙයි ආපහු ඉක්මනින් කනෙක්ට් කරගන්න. diffusion system. මේකෙදි වෙන්නේ මෙන්න මෙච්චරයි. බලන්න. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේක මොකද වෙන්න ඕනි? ඩ්‍රග් එක එළියට යන්නේ නැහැ, ඇතුළට යන්නේත් නැහැ. හරි? පොඩි සිදුරක් තියෙනවා. ඒකෙන් විතරයි යන්නේ. හරිද? ඩ්‍රග් එක මේ විදිහට ඇතුළට දාලා තියෙනවා. මේ කුඩා සිදුරක් තියෙනවා. මේ සිදුරෙන් විතරයි ඩ්‍රග් එක එළියට යන්නේ. හරි? ඒක කොහොමද යන්නේ? මේ වටේ තියෙන ජලය උරාගෙන මේක ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක ඇතුලේ වැඩි වෙනවා. ඔස්මෝටික් ප්‍රෙෂර් එක. ඊට පස්සේ ටික ටික ඩ්‍රග් එක එළියට දානවා. හරි? ටික ටික ඩ්‍රග් එක එළියට දානවා. right. ඒකට කියන අපි diffusion system එකක් කියලා. හරි? අපි ඉස්සල්ලාම මේකේ මැට්‍රික්ස් එකක් පිටත තියෙන ඝන මොකද්ද? ස්තරයක් තියෙනවා. තට්ටුවක් තියෙනවා. මේ තට්ටුව හරහා යන්න හරි. ආපහු මම එතනට යන්නම්. ඔයාලට මේක පේනවා ඇති. right. මේ බලන්න අපි දාගමු ඉස්සල්ලාම පොඩ්ඩක් මෙන්න මේ විදිහට පින්තූරේ diffusion system කියලා මෙහෙම ඇඳ ගන්න පින්තූරේ. මෙහෙම ඝන රවුමක් අඳින පිටින් දාගන්න මැට්‍රික්ස් කියලා ලියාගන්න. ඇතුලේ ඩ්‍රග් එක තියෙනවා. මේ වටේට තියෙන ස්තරෙන් දාගන්න මැට්‍රික්ස්. මේ තියෙන මැට්‍රික්ස් මෙන්න වචනේ. රවුමක් අඳින්න මේ ඊතලයක් ගහන්න පිටට ඒක දාන්න මැට්‍රික්ස් කියලා. මේක ඇතුලේ තියෙන මොනවද? මේක ඇතුලේ තියෙන්නේ ජලය උරාගෙන ඉදිමෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ ඩ්‍රග් එක මික්ස් කරලා තියෙන්නේ මොකක් එක්කද? ජලය උරාගෙන ඉදිමිය හැකි දෙයක් සමග. right. දාගන්න මේ විදිහට දාලා ඩ්‍රග් කියලා දාලා කාලයත් එක්ක increasing time මොකද වෙන්නේ? ඩ්‍රග් එක ටික ටික එළියට රිලීස් වෙලා මේ බලන්න දැන් ඩ්‍රග් එක අඩු වෙලා තියෙනවා. දැන් මුලදී මේ ඩ්‍රග් එක එකක් තිබ්බ එක දැන් ටික ටික රිලීස් වෙලා අඩු වෙලා තියෙනවා. හරි. මෙතෙන් දාගන්න drug is dispersed පතුරවලා තියෙනවා uniformly ඒකාකාරීව in non degraded matrix එකක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. හරි කාලයත් එක්ක drug එක ටික ටික එළියට රිලීස් වෙනවා. ඒ කියන්නේ මේක ඇතුලේ මොනවද තියෙන්නේ? water soluble material ජලය උරාගෙන ඉදිමෙන්න පුළුවන් සංයෝග මොනවද? xanthan gum guar හරි high viscosity grade of HPMC hydroxy propyl methyl cellulose හරි HPC alginate ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. හරි ඔය ඔක්කොම ලියන්න ඕනේ. ඒව ඇවිල්ලා water insoluble හරි such as ethyl cellulose ඔය වගේ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. මොකද වෙන්නේ? මේක අපේ බඩට ගියාට පස්සේ ජලයේ ටික ටික උරා ගන්නවා මේ මැට්‍රික්ස් එක හරහා. උරාගෙන ඇතුලේ මොකද වෙන්නේ? ආශ්‍රිතික පීඩනය වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අර සිදුරු වලින් එළියට ඩ්‍රග් එක ටික ටික නිදහස් වෙනවා. ඔක තමයි diffusion system. අපි දාගමු මෙතන පොඩි නෝට් එකක් මේක ඇඳගත්තා නම්
contain මේ විදිහට දාගන්න contain non degradable මේ තියෙන non degradable matrix විනාශ නොවන matrix එකක් තියෙනවා non degradable matrix and inside the matrix contain water soluble ජලය උරාගෙන ඉදි වෙන්න පුළුවන් water soluble material with drugs වරායතෝ දාගමු water soluble ඒව මොනවද කියලා දෙකක් තුනක් දාගන්න xanthan gums guar gum ඒ ඇති xanthan gum guar gum මෙතන ඒ ඇති හරි right ඊට පස්සේ දාගන්න ඒකේ මොකද්ද වෙන්නේ හරි මොකද වෙන්නේ ලියාගන්න තරුවක් දාලා when swelling ඉදිමෙනකොට increase the osmotic pressure inside the drug and expel කියන්නේ එළියට දානවා expel expel constant amount to the outside for long period දිගු කාලයක් ඔය වැඩේ කරනවා හරි ඕකට කියනවා is known as diffusion system හරි දැන් ඔයාලට තේරුම් ඇති මෙහෙම දෙයක් මේ sustain release කෙනෙක් බොහොම සරලව නම දීපුවට sustain release එකේ දේවල් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. ඒ නිසා ඔයාලා මතක තියාගන්න ඔකේ පළවෙනි මෙතඩ්. ඔය මෙතඩ් එක්සෑම් එකේදී අහනවා. ඒ පළවෙනි මෙතඩ් එක තමයි diffusion system එක. ඕක මේ දවස් ටික බලන්න හොඳට. දෙවෙනි සහ තුන්වෙනි හතරවෙනි ස්ටෙප් ටික මම ඊළඟ දවස් වලට කියලා දෙනවා. ඔය දේවල් ටික හැබැයි ඉතින් හරියටම ඔළුවේ තියාගන්න සමහර ප්‍රශ්න තියෙනවා MCQ බොහොම පොඩි දේවල් වලින්. උදාහරණයක් ඔය මේක ඇතුලේ තියෙන water soluble ද්‍රව්‍ය මොනවද කියලා අහලා තියෙනවා. හරි? එතකොට ඔයාලා දැනන් ඉන්න ඕනේ මොනවද මේ කියන්නේ. හරිනේ? right. එහෙනම් පොඩි දේවල් වලින් ප්‍රශ්න අහනවා. හොඳට දැනන් ඉන්න මේක අමාරු නැහැ. නම් බොහොම සීරුවට මෙච්චර දුරට ගෙනාවේ මේක වල තේරුම් ගන්නත් යුතුයම නිසා. මොන හිමින් ආවේ ටික ඉතින් තේරුම් ගන්න ඕනේ මොකද sustain release ගැන මේ අවුරුද්දේ ප්‍රශ්නයක් අහලා තිබ්බේ නැහැ. ඊළඟ අවුරුද්දේ අහන්න පුළුවන්. හරිද නේ? ඒ නිසා සමහර විට ඒක SCQ එකට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාලා හැම වෙලේම මේ කියලා දෙන දේ උඩට හරියටම ගන්න. නැත්නම් අමාරු වෙනවා. right. එහෙනම් මම අද කරේ ඔයාලට මොනවද? අනිකරම SR dosage form ගැන කතා කරේ. ඒකට ෆන්ඩමෙන්ටල් ගොඩක් ඕන වුණා. මම මේ ටිකත් එක්කම ඔයාලට අදලා දුන්නේ. කරගත්ත යුතුම හින්දා මේ ටික හරියට ඊළඟ සතියේත් අල්ලගෙන යන ඊළඟ සතියේ මම සස්ටේන් එක ඉවර කරනවා. භාගයක් කරලා ඉවරයි. ඊට පස්සේ සියුටික්ස් වලම අලුත් පාඩම් පටන් ගන්නවා. හරි නේද? right. එහෙනම් අපි අය මේ අර තන මේ
amount of the outside ඉඳලා පොඩ්ඩක් මට කියනවා ඒ ටික බැලුම් ලියන්න. මොකද්ද? අවසාන දුන්න මේ note එකේ amount of the outside කියන තැන ඉන්න පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒ ටික ලියන්න බැරුණා. ඒකේ මුලේද කියන්නේ මම නෝට් එක හදලා දුන්නේ කියන්නකො මම කියන්න ඊට පස්සේ. මුල ටික කියන්නකො. When Sevlin increased the osmotic pressure inside the drugs and expel constant amount of the outside. එතනින් කියන්න ඕන. Constant amount of outside for the period of time. For the period of time. Long time කියලා දාන්න. For the period of long time. හරි. Known as හරි. system. හරිද? හරි. Thank you. ඔයාලට මම මේ ඊසතේ MCQ ටිකක් දැම්මා. ඔයාලා පුළුවන් තරම් උත්තර දාන්න තමයි ඔයාලට එක්සෑම් එකට කරන්න පුළුවන් වෙන්නේ. මම ප්‍රශ්න දැම්මා කියලා ඔයාලා නොකර හිටියොත් ඒකෙන් ඇති වැඩකුත් නෑ. කරන්න කරන තරම තමයි එක්සෑම් එක කරන්න පුළුවන්. හරිද? right. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. අද නම් 8 වතාවක් පටන් ගත්තේ පොඩ්ඩක් අද ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න බැරුණා. 8 10කට මම කොහොමද try කරනවා පටන් ගන්න. right. එහෙනම් අපි ලබන සතියේ හම්බ වෙමු. ආයෙත්